11 ශ්‍රේණිය 14 වන පාඩම සමකෝණික ත්‍රිකෝණ. හොඳයි දරුවනේ, අපි මේකට පෙර ඉතාමත් වැදගත් ජ්‍යාමිතික පාඩමක් සාකච්ඡා කළා මධ්‍ය ලක්ෂ ප්‍රමේය. අද අපි දෙවන වාරයේ හමු වන ඊළඟ ජ්‍යාමිතික පාඩම තමයි සාකච්ඡා කරන්නේ. තමයි සමකෝණික ත්‍රිකෝණ. සමකෝණික ත්‍රිකෝණ. එතකොට සමකෝණී ත්‍රිකෝණය කියලා එකකුත් තියෙනවා. සමකෝණී ත්‍රිකෝණය කියන්නේ ත්‍රිකෝණයක කෝණ තුන සමාන නම් මේක සමකෝණී ත්‍රිකෝණයක්. අපි සාකච්ඡා කරනවා සමකෝණික ත්‍රිකෝණ. මේ කොටස එන්නේ අපේ මේ පාඩමේ දෙවෙනි කොටස වශයෙන් තමයි මම මේක ඉදිරිපත් කරන්නේ. ඊට පෙර කියන්න ඕනේ මේ පාඩම තුල අපි ප්‍රමේයන් හතරක් හඳුනා ගන්න තිබෙනවා. එහි පළවෙනි ප්‍රමේය තමයි දරුවොත් එක්ක මම මුලින්ම සාකච්ඡා කරන්නේ. ඔබට තේරෙනවා ප්‍රමේය 1 කියලා දැන් මේ ස්ක්‍රීන් එකේ සටහන් වෙලා තියෙනවා. අපි හඳුනා ගන්න උත්සාහ කරමු මොකද්ද මේ ප්‍රමේය 1 කියන්නේ කියලා. මේ බලන්න. මේ තිබෙන්නේ ත්‍රිකෝණයක්. මේක පිනුම සුළු කෝණික වගේ සුළු කෝණී, ඍජු කෝණී, මහා කෝණී කියන ඕනම ආකාරයකට මේ ප්‍රමේය බලන්න. ඒතර මේ ත්‍රිකෝණේ මම නම් කරනවා ABC කියලා. දැන් ත්‍රිකෝණයක් තියෙනවා ABC. දැන් මොනවද මම කරන්නේ? මම මේ ත්‍රිකෝණේ මෙන්න මෙහිම වැඩක් කරනවා. රේඛාවක් අඳිනවා. ත්‍රිකෝණයේ හරහා රේඛාවක් අඳිනවා. ඒතර මේ අඳිනු ලැබූ රේඛාව විශේෂ රේඛාවක් වෙනවා. මොකද්ද විශේෂත්වය? මේ රේඛාව BC පාදයට සමාන්තරයි. එහෙනම් මම කරලා තියෙන්නේ ත්‍රිකෝණයක් තෝරගෙන එක් පාදයකට. මොකද මේ එක් පාදය කියන්නේ? BC. BC පාදයට සමාන්තරව රේඛාවක් හදලා තියෙන එක DE. දැන් මේ රේඛාව AB පාදයේ මධ්‍ය ලක්ෂය හරහාම ඇඳ කියලා කියන්න බෑ. මේ රේඛාව DE රේඛාව ඉතින් ඇඳනවා වගේ ඕනනම් මෙන්න මේ වගේ තැනක ඇඳෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහෙන් BC ට ආසන්නව ඇඳෙන්නත් පුළුවන්. හැබැයි අන්න රේඛා විශේෂත්වය මොකක්ද? සමාන්තරව අඳින්න ඕන. ඒතර පැහැදිලි නැවත තේරුම් ගන්න. ABC ත්‍රිකෝණයක් තියෙනවා. BC පාදයට සමාන්තරව රේඛාවක් ඇඳලා තියෙනවා. මේ BC ට සමාන්තරව ඇඳලා වගේම අපිට ඕන නම් AC තෝරගෙන AC ට සමාන්තරව අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් AB ට සමාන්තරව අඳින්නත් පුළුවන්. දැන් මම කරලා තියෙන්නේ BC පාදයට සමාන්තරවයි මේ DE රේඛාව ඇඳලා තියෙන්නේ. දැන් මේ ප්‍රමේයක මම හැම වෙලාවෙම කියනවා ප්‍රමේයක කල්පිතය සහ නිගමනය කියලා එකක් තියෙනවා. මෙතන මේ කල්පිතය කියලා කියන්නේ මේ ත්‍රිකෝණේ BC ට DE සමාන්තරයි. BC ට DE සමාන්තරයි. ඒ සමාන්තර නිසා මොකක්ද වෙන්නේ? මෙන්න මේ දේ තමයි වෙන්නේ දරුවනේ. බලන්න. මෙන්න මෙවැනි අනුපාතයක් විතර පෙන්නන්නේ මේ අනුපාතයේ සමාන වෙනවා. ඒ කියන්නේ මේ සමාන්තර ඇඳීම නිසා දැන් BC ට සමාන්තරනේ ඇඳේ. BC ට සමාන්තර වැන්ද DE කියලා රේඛාව. ඒ ත්‍රිකෝණේ තව ඉතුරු පාද දෙකක් තියෙනවනේ. මොකක්ද ඉතුරු පාද දෙක? AB සහ AC. මෙන්න මේ පාද දෙක මේ ඇඳ DE රේඛාවෙන් සමාන්තර වැන්ද DE රේඛාවෙන් සමානුපාතික ලෙස බෙදෙනවා. ඒ කියන්නේ AD දුර සහ DB දුර අතර අනුපාතය. නැත්නම් අපි කියනවා AD බෙදීම DB සමාන වෙනවා AE බෙදීම EC ට. ඒක තමයි මේ පෙන්නන්නේ. එහෙනම් මෙන්න ප්‍රමේය බලා ගන්න. මතක තබා ගන්න. ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද සරල රේඛාවක් එහි ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදේ. අනුපාතයන් සමාන වනසේ බෙදෙනවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. හොඳයි අපි තව නිදසුනක් බලමු. මේ තියෙන නැවතත් දෙවෙනිම ABC ත්‍රිකෝණයක්. දැන් මම සමාන්තරව රේඛාව අඳින්නේ AC පාදයට. AC පාදයට සමාන්තරව මම මේ විදිහට රේඛාව ඇඳීම සිද්ධ කරන්නේ. ඒක අපි D කියලාම සලකමු. දැන් මොකද්ද කරලා තියෙන්නේ? එතකොට ABC කියලා ත්‍රිකෝණයක් තෝරගෙන AC පාදයට සමාන්තරව AC හොඳට බලන්න AC පාදය. යාට සමාන්තරව රේඛාවක් ඇඳ ත්‍රිකෝණේ DE කියන. එතකොට මේ සමාන්තර ඇඳ රේඛාව මොකක්ද වෙන්නේ ප්‍රමේය අනුව? ඉතිරි පාද දෙක. ඉතිරි පාද දෙක වෙන්නේ එතකොට මොකද්ද? දැන් AC ට සමාන්තර ඇඳ නිසා AC අයින් වෙනවා. ඉතිරි පාද දෙක වෙන්නේ කවුද? AB සහ BC කියන පාද දෙක. මෙන්න මේ පාද දෙක. ඒවා සමානුපාතිකව බෙදෙනවා. එහෙනම් මේ බලන්න මම මෙන්න මේ පැත්ත ලියන්න. BD බෙදීම DE. හරිනේ?
එක පාදයක් නේ. එතකොට BA පාදේ එකේ කොටස් දෙක තමයි BD බෙදීම DE. කාට සමානද? දැන් දරුවෝ හිතන්න. මම හිතන්නේ BD බෙදීම DA සමාන වෙන කාටද? හරිද මේ උත්තරේ? BE බෙදීම EC. BE බෙදීම EC. දැන් මේ ශීර්ෂයෙන් පටන් අරගෙන දැන් සමාන්තර ඇඳ රස ශීර්ෂයෙන් පටන් අරන් මේ සමාන්තර ඇඳ රේඛාව පැත්තට තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. මේ තවත් එකක්. මේ තියෙන්නේ ABC ත්‍රිකෝණය. දැන් මම සමාන්තර රේඛාව අඳින්නේ ABට සමාන්තර. ABට සමාන්තර මෙන්න රේඛාව. අපි ඒක හිතමු XY කියලා. මම පොඩි වෙනසක් කළා මේ ABට සමාන්තරව ABට ටිකක් ආසන්නෙන් මේ රේඛාව දාලා තියෙන්නේ. දැන් ඒතර මොකක්ද වෙන්නේ? දැන් හරියට බලන්න තේරෙනවද කියලා? ඒතර මෙන්න මේ අනුපාතය අපිට ගන්න පුළුවන්. මොකක්ද? CX බෙදීම XB. බලන්න CX බෙදනවා XB ගෙන්. ඒතර සමාන වෙන්නේ කාටද? උත්තරේ හොයාගන්න. හරිද? CY බෙදීම YA. දැන් ක්‍රමයක් පැහැදිලිද දරුවන්ට? ඔය තමයි ප්‍රමේය කියන්නේ. ඒතර පැහැදිලිද? ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳුන ලබන රේඛාවෙන් ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. ඒක තමයි මේ ප්‍රමේය කියන්නේ. අපි දැන් බලමු මේ ප්‍රමේය අනුසාරයෙන් තියෙන ගැටලු සාකච්ඡා කරන්න. ඊට ඉස්සරලා මම තව මේකේ විශේෂ අවස්ථා කිහිපයකුත් ඔය දරුවන්ට කියලා දෙන. ඊට පස්සේ අපි ගැටලු සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. හොඳයි. මේ බලන්න මුලින්ම ගත්ත රූප සටහන තවදුරටත් ABC ත්‍රිකෝණය. දැන් මේක අපි දැන් දන්නවා BC ට සමාන්තරව තමයි DE ඇඳලා තියෙන්නේ. එන අනුපාතයක් අපි දන්නවනේ AD බෙදීම DB සමාන වෙනවා AE බෙදීම EC. දරුවනේ ඊට අමතරව මේ තුලින් මතු කරගත හැකි ඇත්තම සාධනය කරගන්න පුළුවන් තව අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ සාධනය වලට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දැනගෙන තිබීම වැදගත් ගණන් වලට යොදා ගන්න අපිට පුළුවන්. මේ බලන්න. තව යොදා ගන්න පුළුවන් අවස්ථාව මම මේ පෙන්නනවා. AD බෙදීම AB හඳුන ගන්න පුළුවන්. AD. මේ ඉස්සලා ගත්තේ AD බෙදීම ආයි D වලින් නම් DB නේ. දැන් මෙතන වෙනස් කරලා ගන්නවා. දෙවෙනි එකේ මේ වන්න අංක දෙකේ කොහොමද අරන් තියෙන්නේ කියලා. අංක දෙකේ අරන් තියෙන්නේ. AD බෙදීම AB. ඒ කියන්නේ කෙටි දුර සම්පූර්ණ දුරෙන් බෙදනවා. සමාන වෙන කාණ්ඩ. අනිත් රේඛාවෙත් කෙටි දුර AE බෙදනවා සම්පූර්ණ දුරෙන් AC ගෙන්. බෙදනවා කියන්නේ අනුපාතය. එහෙනම් මේ අවස්ථාව ගන්නත් පුළුවන්. මේ බලන්න තවත් ගන්න පුළුවන් අවස්ථාව. DB බෙදීම AB. බලන්න DB. DB බෙදනවා ඒ රේඛාවෙම තියෙන AB දිගු දුරේ. ඒ වගේම EC දුරත් බෙදනවා කාගෙන්ද? AC ගෙන්. මේක නැවත නැවත පොඩ්ඩක් අධ්‍යයනය කරන්න හරියට ප්‍රමේය තේරුම් ගන්න ඕනේ. ඒතර මෙතන මේ ලියලා තියෙන මේ තුන් දෙනෙක් ඉන්නවනේ. මේ තුනේ පරස්පරයන්ත් සමානයි. ඒ කියන්නේ දැන් පළවෙනි එක ගත්තාම මේ පළවෙනි එකේ AD බෙදීම DB වෙනුවට DB බෙදීම AD කියලා තිබුණා නම් එයා සමාන වෙනවා EC බෙදීම AE. ඒ වගේම මේ වගේ දෙවෙනි එකේ සහ තුන්වෙනි එකේ පරස්පරයන්ත් සමානයි. ගැටලු විස්තරෙන්ම තේරුම් ගන්න පුළුවන්. අපි බලමු ගණන් වලදී කොහොමද මේක අපි හඳුනගන්නේ කියලා. 14 එක අභ්‍යාසය 14 එක අභ්‍යාසයේ පළවෙනි ගාන අපි කරන්නේ. පහත් දැක්වෙන එක් එක් රූප සටහනේ සමහර සරල රේඛා ඛණ්ඩවල දිග අඥාත මගින් දක්වා ඇත. ඒ කියන්නේ xy වශයෙන් දක්වලා තියෙනවා. එම අඥාත මගින් දැක්වෙන අගය සොයන්න. මේ තමයි මේ පළවෙනි රූප තුන. ඉස්සරහේ බලමු පළවෙනි රූපේ දිහා අවධානය යොමු කරමු. මේ පළවෙනි රූපයේ ඔය දරුවන්ට පේනවා ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. පැහැදිලි? BC ට සමාන්තරව D කියලා රේඛාවක් ඇඳලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඉතිරි පාද දෙක, ඒ කියන්නේ AB සහ AC සමානුපාතිකව බෙදෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධතාවය 3 බෙදීම. 3 කියන්නේ AD දුර, 3 බෙදීම A DB දුර සමාන වෙනවා 6 බෙදීම 4ට, ඒ කියන්නේ AE බෙදීම EC. දැන් ඉතින් උදේට සමීකරණයක් අපිට මතුවනවා. උසුළු කිරීම තියෙන්නේ. අපිට හරස් ගුණිතය යොදා ගන්න පුළුවන්. අපි මුලින්ම 6න් A ගුණ කරගමු. ඒ අනුව 6යි A වම් පැත්තට එනවා. දකුණු පැත්තට එනවා 3 වරක් 4 12. දෙපසම 6න් බෙදා ගමු. A වලට උත්තරයක් එනවා සෙන්ටිමීටර් 2. හරිම පහසුයි. හොඳ පහසුවෙන් හදන්න පුළුවන් ගාන හොඳටම තේරුම් ගන්න ඕනේ. හොඳ දැන් දෙවෙනි ගණන බලන්න. දෙවෙනි ගණනේ BC ට සමාන්තරව DE කියලා රේඛාවක් ඇඳලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඉතිරි පාද දෙක වෙන AB සහ AC සමානුපාතිකව බෙදෙනවා. සමාන්තර නිසායි බෙදෙන්නේ. අන්න කල්පිතේ සමාන්තර නිසා තමයි බෙදෙන්නේ සමානුපාතික. එතකොට මොකක්ද ලියන්න පුළුවන්? 3 බෙදීම 4.
මේ තියෙන්නේ 3. AD දුර බෙදීම DB 3 බෙදීම 4 සමාන වෙනවා B බෙදීම 8ට. හරස් කුණිත දාපුවාම 4යි B සමාන වෙනවා 3 වරක් 8 24ට. 4න් බෙදා ගැනීමෙන් අපිට උත්තරේ ලබා ගන්න පුළුවන් B සමානයි සෙන්ටිමීටර් 6ක් කියන පිළිතුර. මේ තියෙන්නේ අපේ 3 වෙනි ගණන. පොඩ්ඩක් බලන්න 3 වෙනි ගණන. පොඩි වෙනසක් තියෙනවා රූපේ අනිත් පැත්තට තියෙනවා. නැත්නම් අපි ගත්තොත් සමාන ත්‍රිකෝණය අපිට අර පළවෙනි රූප දෙකට වඩා පොඩි වෙනසක් තිබෙනවා. එතකොට මෙතන මේ සමාන්තර රේඛාව ඇඳලා තියෙන්නේ කාට සමාන්තරද හොඳට බලන්න. AC ට සමාන්තරව තමයි DE රේඛාව ඇඳලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ශීර්ෂයේ මෙතනින් පටන් අරන් අපි අනුපාතය ගැන කල්පනා කරමු. එතකොට මේ පැත්තට යමු DB ඒ කියන්නේ 4 බෙදීම DA 2 සමාන වෙනවා මේ පැත්තෙන් 8 බෙදීම x ට නේද? එහෙම ලියන්න පුළුවන්. 4 බෙදීම 2. දැන් මම කියවනේ ඉස්තරලා සටහනේදී ඒකේ විලෝමයනුත් ගත්තේ කියලා මම අනිත් පැත්තට අරන් තියෙන්නේ මේ. විලෝමය නෙමෙයි සමාන මේ පරස්පරයි. 2 බෙදීම 4. හරිනේ? ඒ ශීර්ෂයේ පැත්තට ගියේ AD බෙදීම DB විදියට. 2 බෙදීම 4 සමානයි. මේ පැත්තෙන් කොහොමද? 8 බෙදීම x නෙමෙයි. මොකද්ද? x බෙදීම 8. මේ විදිහට ගන්න පුළුවන්. ඕන x ගෙන් පටන් අරන් ලියන්නත් පුළුවන්. හරස් මුද්දේ දාපුවාම 4යි x සමානයි 16යි. දෙපස්සම 4ෙන් බෙදාගත්තාම x සමානයි 4යි. ඔය අපි 14 එක අභ්‍යාසයේ පළවෙනි ගානේ පළවෙනි කොටස් තුනට උත්තර සැපෙන්නේ. තව තියෙනවා අපි ඒවා සාකච්ඡා කරගෙන යමු. මේ තියෙන්නේ 4 වෙනි ගණන. 4 වෙනි ගණන. ඒකෙත් බලන්න. ඒකේ අර මම සටහනේ දුන්න විදිහට අර දිග දුරක් පෙන්ලා දිනවා සෙන්ටිමීටර් 12ක් කියලා. දැන් අපිට මොකද්ද මේක ලියන්න පුළුවන්? අපිට ලියන්න පුළුවන් සම්බන්ධතාවය තමයි මේ තියෙන්නේ. D බෙදීම 12. දැන් බලන්න D කියන්නේ දැන් මෙන්න මේ දුරනේ D CE දුර බෙදීම 12. 12 කියන්නේ මුළු දුර. පැහැදිලිද? මම කියවා ඉතින් ව්‍යුත්පන්න කරගන්න පුළුවන් අවස්ථා තුනක් වෙන්නවනේ. ඒතර මෙන්න මේ කෙටි දුර බෙදෙනවා දිග දුර වන CB ගෙන් නැත්නම් 12. එහෙනම් අනිත් පැත්තේ මොකක්ද වෙන්න ඕනේ? 5 බෙදීම 3ද? නැහැ. 5 බෙදෙනවා මෙතන මේ 8ක් ආවේ කොහොමද? 8ක් ආවේ කොහොමද? හිතන්න බලන්න. 5 බෙදෙනවා කියන්නේ CA දුරෙන්. CA කියන්නේ 5යි 3 එකට එකතු වුණාම උත්තරේ කීයද? 8යි. අන්න ඒ විදිහට හිතන්න ඕනේ. ඒකයි මම අර අවස්ථාව පෙන්නුවේ හැම අවස්ථාවකම මතක තියාගත්තම ලේසි. ඒතර හරස් ගුණිතෙන් දාපුවම 8යි D සමානයි 12 වරක් 5. දෙපස්සම 8ෙන් බෙදන්න ඕනේ. 8ෙන් බෙදලා දරුවෝ දන්නවා මේ 8යි 12යි සරල කරන්න පුළුවන් 4ෙන් බෙදලා. එතනදී 8ට 4 ඒවා 2යි 12ට 4 ඒවා 3යි. ඒක 3 වරක් 5 15 උඩින් එනවා. 15 දෙකෙන් බෙදුනා උත්තරේ කීයද? 7.5යි. මේ තවත් හොඳ ගණනක්. 5 වෙනි ගණන. බලන්න සමාන්තර රේඛාවක් ඇඳලා තියෙනවා. ඊළඟ දින සම්බන්ධය බලන්න. f බෙදීම 4. පැහැදිලිනේ? මෙන්න මේ දුර f. ඒක බෙදනවා මෙතන ඉඳන් මෙතන තියෙන දුර කීයද? 4ෙන් බෙදෙනවා. සමාන වෙනවා 9 බෙදීම f. 9 බෙදීම f. ඒතර අපිට පුළුවන් දැන් හරස් මුත්‍ය දාන්න මුලින්ම f සම්බන්ධ වෙන ගුණිතය f වරක් f. ඒ කියන්නේ f වල වර්ගය සමානයි 4 වරක් 9 36ට. වර්ගය අයින් කරගද්දි වර්ග මූලය බවට පත් වෙනවා 4 වරක් 9 36යි 36 වර්ගමූලය 36 වර්ගමූලය සෙන්ටිමීටර් 6යි. එහෙනම් f වලගේ සෙන්ටිමීටර් 6ක් කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි ලොකු අංක 2 දී ඇති රූපයේ තොරතුරු අනුව A හා B මගින් දැක්වෙන අගයන් සොයන්න කියලා තියෙනවා. A හා B. දැන් බලමු මුලින්ම මේ සොයා ගන්න ආකාරය. දැන් මම ඒ තිබෙන මෙන්න මේ ත්‍රිකෝණය මුලින්ම මම පාවිච්චි කරනවා. ඒ පාදේ අඩංගු වෙන්නේ සිම්පල් A බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය තමයි මම පාවිච්චි කරන්න යන්නේ. ඒතර මේ ත්‍රිකෝණයේ දත්ත තියෙනවා BC ට සමාන්තර රේඛාවක් තියෙනවා EF කියලා. එතකොට ඉතිරි පාද දෙක තමයි AB සහ AC. ඒකේ අගයන් තියෙනවා කැඩිලා 8 6 වශයෙන්. ඒ වගේම A සහ 3. අපිට පුළුවන් මේක පාවිච්චි කරලා ඒව හොයන්න. මේ බලන්න. මෙන්න මේ රූපින අපි දැක්කේ නේද? දැන් ඒ හොයා ගන්න අපිට බැරිද? පුළුවන් නේද? අයි මොකද්ද ලියන අනුපාතය? BC ට සමාන්තරව තිබෙන නිසා EF රේඛාව එමනම් මෙන්න මේ අගයන් මේ A සහ FC අතර තියෙන අනුපාතය සමාන වෙනවා 8 සහ 6 අතර අනුපාතයට. බලමු. A බෙදීම 3. A බෙදීම 3. බලන්න හරියටම AF දුර FC ගෙන් බෙදෙනවා. එතකොට A බෙදීම 3 සමානයි AE දුර 8 බෙදීම 6ට.
එතකොට මේක සුළු කරගත්තාම 6a සමානයි 3 වරක් 8. ඒ කියන්නේ 6a සමානයි 24. දෙපැත්තම 6න් බෙදාගත්තාම අපිට ඒ වලට අගේ හොයාගන්න පුළුවන් සෙන්ටිමීටර් 4ක්. ඊට පස්සේ බලමු කොහොමද b ගණනය කරන්න කියලා. එහෙනම් දැන් අපි b සොයමු. දැන් ඒ සඳහා මම යොදා ගන්නවා ACD කියන ත්‍රිකෝණය. හැබැයි මේ ත්‍රිකෝණයේ A සහ B කියලා විචල්‍යයන් දෙකක් තිබෙනවා නේ, අඥාත දෙකක් තිබෙනවා. හැබැයි අපිට පුළුවන් මෙතන A දන්න නිසා ඒක උදව් කරගෙන A ඇසුරෙන් B ගණනය කරන්න. මේ තියෙන ඒ ත්‍රිකෝණය. දැන් මෙතන සිම්පල් A කියලා අගයක් A කියලා සංකේතයක් තියෙනවා. මේ A ව අපිට අයින් කරන්න පුළුවන්. A කියන්නේ කීයද? සෙන්ටිමීටර් 4යි. අපි ඒ වෙනුවට දාමු සෙන්ටිමීටර් 4. දැන් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට අනුපාතය b බෙදීම 6. දැන් මම මේ ගණන් වලදී මම පෙන්නන්නේ හැම වෙලාවෙම ශීර්ෂයෙන් පටන් අරන්ම ලියන්න ඕනේ. ශීර්ෂයේ පැත්තට ලියන්නත් පුළුවන්. ඒතර මම b හොයන්න ඕන නිසා b මුලින් මතු කරගන්න. ඒතර b බෙදීම 6. ඒතර මේ b වලින් පටන් අරන් ශීර්ෂයේ පැත්තට මේ පැත්තට ගිහිලා තියෙන. පේනවනේ. ඒතර b බෙදීම 6 සමානයි කාටද? 3 බෙදීම 4ට. හරි? හැම වෙලාවෙම a පැත්තට ගිහිලා තියෙන්නේ. b ගෙන් a පැත්තට, c ගෙන් a පැත්තට. b බෙදීම 6 සමානයි 3 බෙදීම 4. හරස් ගුණිතයේදී 4යි b සමානයි 3 වරක් 6 18යි. දෙපසම 4ෙන් බෙදාගත්තාම b සමානයි 4.5. මේ විදිහට අපිට දෙවෙනි ගානේ උත්තර ලබා ගන්න පුළුවන්. a වලට 4ක් සහ b වලට 4.5ක් කියන පිළිතුර. මේ තුන්වෙනි ගණන. රූපයේ FG DE සහ EB සමාන්තරයක දීලා තියෙනවා. සමාන්තරය කියලා දීලා තියෙනවා. BC DE FG සමාන්තරයි. ඒ වගේම දුරවල් දීලා තියෙන මේ වෙනදුට A6ක් කියලා දීලා තියෙනවා. DB සෙන්ටිමීටර් 3ක්, ඒ වගේම AG සෙන්ටිමීටර් 8ක් සහ තව ලබා දීලා තියෙනවා GE දුර සෙන්ටිමීටර් 8ක් කියලා. ඒවත් මම ලකුණු කරගත්තා. දැන් මගෙන් අහන්නේ රේඛාඛණ්ඩ දෙකක දිග මුලින්ම FD රේඛාඛණ්ඩයේ දිග. ඉතින් දරුවනේ අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය භාවිතා කරන්න. පේනවද? මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය තුල FD කියන දුර අපිට සොයා ගන්න අපහසු නෑ. මොකද මෙතන රේඛාවක් තියෙනවා FG කියලා රේඛාවක්. ED ට නැත්නම් DE ට සමාන්තරවයි අපි හිතන්නේ. එහෙනම් අපිට පුළුවන් මේක උදව් කරගෙන FD දුර හොයාගන්න. ඒ බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මේ තියෙන්නේ මෙතන තියෙනවා සෙන්ටිමීටර් 6ක් AF රේඛාව, AG රේඛාව 8, G 8යි, F 8යි, FD රේඛාවේ දිග තමයි අපි දන්නේ. දැන් අපිට FD රේඛාවේ දිග සොයා ගන්න මොකක්ද අපිට කරන්න පුළුවන්? අපිට ලියන්න පුළුවන් අනුපාතය FD බෙදීම 6 සමානයි 8 බෙදීම 8. පැහැදිලිද? මම ශීර්ෂයේ පැත්තට ලියුමේ ශීර්ෂයේ පැත්තට FD බෙදීම 6 සමානයි මෙතනින් පටන් ගන්නවා EG 8 බෙදීම 8. උත්තරේ මොකක්ද දෙන්නේ? හරස් කුණේ දාපුවාම 8යි FD සමානයි 8 වරක් 6. 8ෙන් බෙදාගත්තාම උත්තරේ FD 6යි. නැත්නම් මෙන්න මෙතන අපිට ඉතින්ම සරල කරගන්න දෙනවා 8 බෙදීම 8 කියන්නේ 1යිනේ. ඒතර FD බෙදීම 6 සමාන 1 නම් හරස් කුණේ දාලා FD සමානයි 6 කියන උත්තරේ ගන්නත් තිබුණා. මේ සුළු කිරීමත් වැරදි නෑ. ටිකක් දීර්ඝව සුළු කරලා තිබෙනවා. දැන් අපි බලමු ඊළඟට කොහොමද EC දුර ගණනය කරගන්න කියලා. ඒ සඳහා මම මෙන්න මේ රතු පාටින් වර්ණ ගන්නනු ත්‍රිකෝණය නැත්නම් මේ ලයින් එක කල වෙච්ච ත්‍රිකෝණය මම පාවිච්චි කරනවා. එතකොට බලන්න මෙන්න මේක තමයි ත්‍රිකෝණය. මේක දීලා තියෙනවා DB දුර 3ක් කියලා දුන්න දුරක් තියෙනවා. ඒ වගේම AF 6ක්, AG 8ක්, GE 8ක් බවට දීලා තියෙනවා. දැන් අපිට පුළුවන් මෙන්න මෙතන ඉඳන් තියෙන AD දුරට තනි අගයක් ලබා ගන්න මේ 6 6 දෙන්නගේ එකතුවෙන්. ඒ කියන්නේ මේ දෙන්න අයින් කරලා එතනට අපිට 12ක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් AE දුර සඳහා අගයක් ලබා ගන්න 8යි 8යි 16 නේද? ඒකත් අයින් කරලා අපිට 16 ගමු. දැන් අපිට පුළුවන් ප්‍රමේය අනුව අනුපාතය ලියන්න. දැන් මේ EC දුර තමයි හොයන්න තියෙන්නේ. EC දුර හොයන්න තියෙන්නේ. එහෙනම් මම මෙන්න මේ විදිහට මොකද මම ලියන්නේ? EC බෙදීම 16 සමාන වෙනවා 3 බෙදීම 12ට. ශීර්ෂයේ පැත්ත ලියලා තියෙනවා. හොඳට තේරුම් ගන්න. මේ EC බෙදීම 16 ශීර්ෂයේ පැත්තට ගියා. මෙතනින් පටන් ගත්තා 3 බෙදීම 16. 3 බෙදීම 12 සමාන 3 බෙදීම 12. සුළු කරගත්තාම 12i සමානයි 3 වරක් 16. ඒ කියන්නේ 12i සමානයි 48යි. දෙපසම 12න් බෙදුනාම EC දුර වෙනවා සෙන්ටිමීටර් 4ක් කියලා. මේක අපිට ඒ ගණනය කිරීමක් කරගන්න පුළුවන්. තවත් ඉතා හොඳ ගැටලුවක් රූපස්ථාන දීලා තිබෙනවා විස්තර සපයලා තියෙනවා. සමාන්තර රේඛා ඛණ්ඩ දෙකක් තිබෙනවා. ඒතර අගයන් ලබා දීලා තියෙන යගයන් මම සටහන් කරන්නම්. මුලින්ම ED දුර සෙන්ටිමීටර් 6ක් ලබා දීලා තියෙනවා. DE දුර සෙන්ටිමීටර් 4ක්. ඒ වගේම EF දුර
සෙන්ටිමීටර් 5ක් තව ලබා දීලා තියෙනවා GC දුර සෙන්ටිමීටර් 18. මේ උදව් කරගෙන මේ x සහ y සොයන්න කියලා කියන්නේ. ඔයාලට පේනවනේ මේ තියෙන x මෙතන තියෙන්නේ y. දැන් මම x හොයාගන්නේ කොහොමද? මම x හොයා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. මොන ත්‍රිකෝණය? මේ ත්‍රිකෝණය අපිට ප්‍රමේය යොදා ගන්න පුළුවන්. අපි අනිත් කොටස් ටික අයින් කරගමු. මේ බලන්න. මෙතන තියෙනවා මේ x කියන දුර හොයන්න ඕනේ. එතකොට මෙතන AD දුර 6යි. DF කියන දුර කොටස් දෙකක එකතුවක් 4 සහ 5 එකතු. 4යි 5යි දෙකම අයින් කරනවා මෙතනට ගන්නවා සෙන්ටිමීටර් 9. ඒතර AG දුර තමයි හොයන්න ඕනේ x. දැන් පැහැදිලිනේ. මෙන්න මේ රූප සරණේ අපිට දැන් පුළුවන් x ගණනය කරගන්න. GC දීලා තිනවා 18ක්. අපි බලමු එහෙමනම් කොහොමද x ගණනය කරන්න කියලා. මේ රූප සටහන. එහෙමනම් අපිට දැන් ලියන්න පුළුවන් මේකට සමීකරණය කොහොමද ලියන්න ඕනේ? දැන් පැහැදිලිව තේරුම් ගන්න මතක ඇතිනේ. FC ට සමාන්තරව තමයි DG රේඛාව ඇඳලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්න ඕනේ? ඉතිරි පාද දික වන AF සහ AC සමානුපාතිකව බෙදෙනවා. මම දැන් x ගෙන් පටන් අරන් ලියන්න යන්නේ. ශීර්ෂයෙන් ඉඳන් පල්ලෙහාටයි මම දැන් මේ ලියන්නේ. x බෙදීම 18. x බෙදීම 18. පැහැදිලි? සමාන වෙනවා කාටද? 6 බෙදීම 9. හරස්මුදේ දාගත්තාම 9යි x සමානයි 18 වරක් 6ට. දෙපැත්තම අපි 9න් බෙදමු. ඒතර මෙතන මෙහෙම සුළු කරගෙන ආකාරය තේරුම් ගන්න. 9ට 9 ව 1යි 18ට 9 ව 2යි. ඒතර මෙතන ඉතුරුනේ 2 දෙවරක් 6 තමයි 12ක් වටපත් වෙන්නේ. එහෙනම් අපිට x ලාගේශකරණය කරගන්න පුළුවන් සෙන්ටිමීටර් 12ක් කියන. එහෙනම් අපි බලමු ඊළඟට y ගණනය කරන්නේ කොහොමද කියලා. බලන්න මේ රූප සටහනේ මම දැන් යොදා ගන්නවා ABC කියන ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය වලට වෙනවා BC ට සමාන්තරව EG රේඛාව ඇඳලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් ඒකේ තියෙන අගයන් උදව් කරගෙන මේ y ගණනය කරන්න. බලන්න මේ රේඛා දෙක සමාන්තරව තිබුණානේ. හරියට ඔන්න ඔය තියෙන අකුරු ටිකක් හොඳට අධ්‍යයනය කරන්න. මෙන්න මෙතන තිබිච්ච අගයන් මම දාලා තියෙනවා. මෙතන සෙන්ටිමීටර් 6යි D 4යි EF තුරක් තිබුණා 5යි. ඊළඟට මෙතන තමයි y. ඊළඟට අපි සොයාගත්තු වගේම තියෙන x ඉන්නවා. x අපි දැන් දන්නවා මේ වෙද්දි. දැන් අපිට මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් මෙන්න මේ 6යි 4යි. 6යි 4යි කියන්නේ AD සහ DE දුර. මේ දෙකේ එකතුව 10ක් වෙනවා. එතන අපිට ගන්න පුළුවන් එතන සෙන්ටිමීටර් 10ක් කියන. ඒ වගේම අපිට පුළුවන් මේ බලන්න EB දුර. EB දුර හැදිලා තියෙන කොටස් දෙකකින්. එකක් තමයි EF. ඊට පස්සේ මෙතන F වල දක්වා එතන ඉඳන් FB. FB දුර තමයි y. එහෙනම් මෙතන 5යි මෙතන y දෙන්නගේ එකතු අපිට ගන්න පුළුවන් මොකක් කියලාද? y ධන 5යි කියන. y ධන 5. ඊට අමතරව ඒ දරුව දැක්කා AG දුර x වශයෙන් තිබුණේ දැන් සෙන්ටිමීටර් 12ක්. එහෙනම් දැන් අපිට y ගණනය කරගන්න මොකක්ද අපිට කරන්න පුළුවන්? GC දුරක් 18යි. ඊටමත් පැහැදිලි රූප සටහනේ අපිට මේ ටික ගණනය කරගන්න පුළුවන්. පොඩ්ඩක් අපි ආය මුලට යමු. ආය මුලට කියලා අවබෝධ කරගන්න බලමු. බලන්න. ඊටමත් හොඳ ගණනක් නිසා මෙතන අපිට වුණ වෙන්නේ මේ AE දුර. AE දුර කොහොමද ලබා ගන්නේ? මෙතන 6යි 4යි දෙන්න එක අයින් කරගත්තාම එතන සෙන්ටිමීටර් 10ක් කියලා ගන්න. ඊළඟට EB දුර. EB දුර කොහොමද අපිට ගන්න වෙන්නේ? මෙතන තියෙන 5යි y කියන දෙන්න එකතු වෙනවා. එතන y ධන 5 වෙනවා. මෙතන x තියෙනවා. x කියන්නේ 12යි. මෙතන GC දුර දීලා තියෙනවා මතක ඇති 18ක්. මේ බලන්න. මෙතන 10යි. මෙතන 12යි. මෙතන y ධන 5. මෙතන එන්නේ 18. දැන් අපිට පුළුවන් මේකට සමීකරණය ලියන්න. මම ලියනවා මේ විදිහට. y ධන 5 බෙදීම 10 සමානයි 18 බෙදීම 12. ශීර්ෂයේ පැත්තට ලියන්නේ මේ y ධන 5 බෙදීම 10යි. මේ පැත්තෙන් 18 බෙදීම 12. ශීර්ෂයේ පැත්ත. දැන් මට තියෙන හරස් මුද්‍රය දාලා මේක උත්තරේ හොයාගන්න. මේ බලන්න. ඉස්සරලා මම මෙතන කරන්න ඕන දෙයක් තියෙනවා. මට පුළුවන් කරගන්න 12යි 18යි සරල කරගන්න. 12ට 6 වරක් 2යි. 18 6 වරක් 3යි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ දෙකෙන් 3. ඒ දෙකෙන් ගුණ කරනවා y ධන 5 එකයි මේ වම් පැත්ත දෙවරක් y ධන 5 බවටපත් වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ 3ෙන් ගුණ කරනවා 10 එක 3 වරක් 10 වෙනවා. දැන් ඔහොමම තියෙද්දි අපිට පුළුවන් දෙපසම දෙකෙන් බෙදන්න. බෙදුනහම මොකද වෙන්නේ? වම් පැත්තේ දෙකට දෙක කැපෙනවා y ධන 5 ඉතුරු වෙනවා. 30 දෙකෙන් බෙදුනහම 15යි y ධන 5 15යි. 5 දකුණු පැත්තට ගිහිල්ලා අඩු කරපුවම y සමානයි 10යි. හොඳ ගණනක් නැවත බලන්න. මේක ඉතාමත් වැදගත් ගණනක් අපි සාකච්ඡා කරමු.
දරුවනේ අපි පස්වෙනි ගැටලුව සාකච්ඡාවට පෙර ඉහත ප්‍රමේයේ තවත් වැදගත් අවස්ථාවක් සලකා බලමු. මේ බලන්න. ABC ත්‍රිකෝණය. මම පෙර ගණන්වලදී ඔබට පැහැදිලි කළා ත්‍රිකෝණයේ එක් පාදයකට සමාන්තර රේඛාවක් ඇඳීම. ඒ අපි බොහෝ විට දැක්කේ ත්‍රිකෝණයේ ඇතුළත ඇඳෙන ආකාරය. දැන් මම BC පාදයට සමාන්තර රේඛාවක් අඳිනවා ත්‍රිකෝණයෙන් පිටත. මේ තිබෙන්නේ එම සමාන්තර රේඛාව. දැන් මේ සමාන්තර රේඛාව ඇඳීම සඳහා මම BC පාදේ උදව් කරගත්තා. ඉතිරි පාද දෙක තමයි AB සහ AC. දැන් මම මෙම ඉතිරි පාද දෙක දික් කරනවා ඉහත සමාන්තර රේඛාව හමු වන පරිදි. BA පාදේ මම දික් කරනවා සමාන්තර රේඛාව හමු වන ලක්ෂ්‍ය මම ඊ ලෙස සලකන්නම්. CA පාදේ දික් කරනවා සමාන්තර රේඛාව හමු වන ලක්ෂ්‍ය මම D ලෙස සලකන්නම්. දැන් ප්‍රමේයයට අනුව මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. BA සහ AE අතර අනුපාතය සමාන වෙනවා CA සහ AD අතර අනුපාතයට. තේරුම් ගන්න. එකම රේඛාව දිගේ මේක බලන්න. මේ BA සහ ඉම රේඛාව දිගේ AE අතර අනුපාතය සමාන වෙනවා CA සහ AD අතර අනුපාතය. මේක මේ අතර ගන්නත් පුළුවන්. ඔන්න අපිට ගන්න පුළුවන් මේ විදිහට EA බෙදීම EB කෙටි දුර මුළු දුරේ සමාන වෙනවා DA බෙදීම DC වශයෙන් සලකන්නත් අපිට හැකියාව තිබෙනවා. මේක බලා ගන්න, තේරුම් ගන්න මේක අපිට ඉදිරියේ ගැටළු වලදී තවත් වැදගත් අවස්ථාවක් බවට පත් වෙනවා. දැන් අපි එහෙමනම් පස්වෙනි ගැටලුව සාකච්ඡා කරමු. මේ රූප සටහනේ දීලා තිබෙනවා ED කියලා සමාන්තර රේඛාවක් BC ට සමාන්තර ඒ තිබෙන්නේ ත්‍රිකෝණයට පිටතේ. ඒතර අපි අර වේලස්සන සාකච්ඡා කළ මීට පෙර සාකච්ඡා කළ ප්‍රමේය විශේෂ අවස්ථා මෙතන තිබෙනවා. ඒ අනුව අපි මේ තියෙන දුරවල් සටහන් කරගමු. E 2යි, ඒ වගේම AD 3යි, ඒ වගේම AC දුර අපි ගමු 4ක් කියලා දීලා තිබෙනවා. ඒ වගේම AB දුර මම x කියලා දීලා තිබෙනවා. ඒක x මගින් ලකුණු කරගන්න. දැන් අපෙන් අහන්න පළවෙනි ප්‍රශ්නේ බලන්න මොකක්ද කියලා. හිස්තැන් සම්පූර්ණ කරන්න. දැන් මෙතන තියෙනවා DB අණු මෙතන හිස්තැන. ඒ කියන්නේ DB සහ තව කෙනෙක් අතර අනුපාතය. DB. දැන් බලන්න රූප සටහන දිහා බලන්න. DB කියන්නේ මේ සම්පූර්ණ දුර. සම්පූර්ණ දුර. ඒතකොට මේ පිළිතුරේ හිස්තැන් සම්පූර්ණ කරන එකේ දකුණු පස බලන්න. එතන තියෙනවා මේ මෙතන හිස්තැන. ඊට පස්සේ EA කියන්නේ මේ කෙටි දුර. එහෙනම් මේ දිග දුරයි කෙටි දුරයි අතර සම්බන්ධයක් නේද මේ අහන්නේ. අපිට මෙහෙම ගන්න පුළුවන් DB බෙදීම අපි DA කියලා ගමු. DB බෙදීම D. සමාන වෙන්නේ කාටද? අනිත් පැත්තෙන් ලියුවාම EC බෙදීම EA. ඒතර DB ත් සම්බන්ධ වෙනවා EA ත් සම්බන්ධ වෙනවා අපේ පිළිතුර තුල. එහෙනම් මම ලියනවා DB බෙදීම DA සමානයි EC බෙදීම EA. භාගයක් අනුපාතයක් කරගත්තාම ලවයේ තමයි පළමු රාශිය වෙන්නේ. ඒ අනුව DB අනු DA සමානයි EC අනු EA. දරුවට දැන් පේනවා හිස්තැන් වලට ගැලපෙන්නේ මෙතනට ගැලපෙන්නේ. එතකොට DA මෙතනට ගැලපෙන්නේ EC. ඒ අනුව අපිට මේ හිස්තැන් සම්පූර්ණ කිරීම කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ x වල දිග සොයන්න. අපිට පුළුවන් මෙන්න මේ සම්බන්ධය ලියන්න. x මගින් දැක්වෙන අගය සොයන්න. අපි x උක්ත වෙන්නම ලියාගත්තු මුලින්දම්ම. ඒතර මම ගන්නවා x. ඒ කියන්නේ BA දුර බෙදෙනවා AD ගෙන්. x බෙදීම 3 සමාන වෙනවා මේ පැත්තෙන් 4 බෙදීම 2ට. 4 බෙදීම 2ට. හරස් කුන්තියේ දුවාම 2යි x සමානයි 3 වරක් 4ට. ඒ කියන්නේ දෙපැත්තම දෙකෙන් බෙදාගත්තාම 3 වරක් 4 12යි. උත්තර x සමානයි සෙන්ටිමීටර 6යි. ඒ සාකච්ඡා කළේ පස්වෙනි ගැටලුව. මේ බලන්න. අපිට පුළුවන් මෙතන අපේ ප්‍රමේයට අනුව අනුපාතය සකස් කරගන්න. x හොයන්න ඕනේ. එhmenan මම මෙහෙම ගන්නවා. CD බෙදීම DB. එහෙම නැත්නම් අගයන් ඔස්සේ කිව්වොත් x බෙදීම 9 සමාන වෙනවා 4 බෙදීම 6ට. පැහැදිලිද? CD DB නැත්නම් x බෙදීම 9 සමානයි 4 බෙදීම 6. ශීර්ෂයේ පැත්තට අපි අනුපාතය පිහිටවලා තියෙනවා. ඒ අනුව මේක සුළු කරගත්තාම හරස් ගුණිතයෙන් 6යි x සමානයි 9 වරක් 4. ඒ කියන්නේ 36 දෙපැත්තම 6න් බෙදනවා.
ඒ අනුව x සමාන වෙනවා සෙන්ටිමීටර් 6කට. අපි සොයාගත්තේ x වලාගේ. දැන් අපි බලමු y සොයාගන්නේ කෙසේද කියලා. මේ බලන්න. y අපිට y හොයාගන්න මෙන්න මේ රූප කොටස භාවිතා කරන්න පුළුවන්. දරුවන්ට මතක ඇති ප්‍රමේය විශේෂ අවස්ථාවේ පස්වෙනි ගැටලුව හදද්දී අපි දැක්ක අවස්ථාව මේ තිබේ. මේ තිබෙන ත්‍රිකෝණය කියලා හිතන්න. මෙහි EG සමාන්තර රේඛාව එයාට සමාන්තරව ED රේඛාව ඇදලා තිබෙනවා. ත්‍රිකෝණයට එළියෙන් කියලා අපිට ගන්න පුළුවන් බාහිරින් කියලා. ඒ නිසා මෙන්න මේ කොටස් අයින් කරගත්තාම අපිට අර ක්‍රමය මෙතන ඉතාමත් පැහැදිලිව ගන්න පුළුවන්. එතන මේ සමාන්තර රේඛාව පිහිටන්නේ ත්‍රිකෝණයට පිටතේ. ඒ අනුව අපිට ලියන්න පුළුවන් GB බෙදීම මොකක්ද? මේ රේඛාව දිගේම ගන්න. D6 සමානයි FB බෙදීම BD. y බෙදීම 6 සමානයි 6 බෙදීම 9ට. හරස් ගුණිතයෙන් 9යි y සමානයි 6 වරක් 6. ඒ කියන්නේ 36. දෙපස්ම 9න් බෙදුනම උත්තරේ ගන්න පුළුවන් සෙන්ටිමීටර් 4ක්. y සමානයි සෙන්ටිමීටර් 4යි. ඊළඟ ගැටලුව. රූපයේ AB හා CD සහ EF රේඛා තුනම සමාන්තර බව දීලා තිබෙනවා. ඒ වගේම AC සෙන්ටිමීටර් 3ක් CE 5ක් ඒ වගේම BF 12ක් BF කියන්නේ දිගු රේඛාවක් 12ක් ලබා දීලා තියෙනවා. අපෙන් අහනවා BD හා DF වලගේ BD සහ DF වලගේ. දරුවනේ දැන් මේ ගණන හදද්දී පොඩ්ඩක් මේ තර්කයේ මතුවෙන ආකාරය හඳුනගමු. දැන් දරුවන්ට පේනවා මේ BD සහ DF සොයනවා නම් ඒකට යොදා ගන්න වෙන්නේ ABF කියලා ත්‍රිකෝණය යොදාගත්තේ හැදී. යොදාගෙන තමයි හදන්නේ. මොකද මේ සමාන්තර රේඛාව තිබෙන නිසා අනුපාතය ලබා ගන්නත් පුළුවන්. මේ ප්‍රශ්නයක් තියෙනවා මේ ත්‍රිකෝණේ දන්නේ BF පාදයේ පමණයි. වෙන අපි ගාව FX පාදයේවත් AX පාදයේවත් දන්නේ නැහැ. අපිට මේ AX සහ FX අතර තිබෙන අනුපාතය සමානයි කියලා ලබා ගන්න පුළුවන් නේද? BD සහ DF අතර අනුපාතයට. උතර BD සහ DF අතර අනුපාතය AX සහ XF අතර අනුපාතයට සමානයි. හැබැයි අපි AX දන්නේ නැහැ, XF දන්නේ නැහැ. නමුත් අපිට AX සහ XF අතර අනුපාතය තව පැත්තකින්. ඒ කියන්නේ AEF ත්‍රිකෝණය තුලිනුත් දකින්න පුළුවන්. AEF ත්‍රිකෝණය තුලදී AX බෙදීම XF සමාන වෙනවා AC බෙදීම CEට නැත්නම් 3 බෙදීම 5ට. එහෙමනම් AX බෙදීම XF සඳහා අපිට අගයක් ලබා ගන්න පුළුවන් මුලින්ම AEF ත්‍රිකෝණයට අදාළ ප්‍රමේය යෙදීමෙන්. එහෙනම් මම මුලින්ම කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණයට අදාළ ප්‍රමේය යොදනවා. එතකොට මම මෙතන ලියනවා AX බෙදීම XF සමාන වෙනවා AC බෙදීම CEට කියන්නේ 3 බෙදීම 5ට. දැන් මං ගාවේ AX බෙදීම XF නැත්නම් AX සහ XF අතර අනුපාතයට ගැලපෙන අගයක් තිබෙනවා. ඒක භාගමය අගයක් වශයෙන් ගත්තොත් 5න් 3යි. දැන් මම ඊළඟට කරන්නේ AFB ත්‍රිකෝණය ගන්න. AFB ත්‍රිකෝණයට ඉහත ප්‍රමේය යොදන්න පුළුවන්. දරුවන්ට මම ඒක මේ ලස්සනට පැහැදිලි කළා. මෙතන පේනවා දරුවන්ට මේ AB රේඛාවට සමාන්තරව තමයි XD රේඛාව ඇඳලා තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේ ප්‍රමේය භාවිතා කරන්න. අපි මේ ත්‍රිකෝණයේ AB පාදයට අදාළව ශීර්ෂය F කියලා ගමු. ඒ අනුව ශීර්ෂය පැත්තට ලියනවා නම් AX බෙදීම XF සමාන වෙන්න ඕනේ BD බෙදීම DFට. ලියනවා එහෙමනම් නැවත සැරයක් AX බෙදීම XF. ඒ ඉස්සෙල්ලා මම පොඩි සුළු කිරීමක් කරලා තියෙන එකත් බලා ගන්න. මෙතන මේ BF දුර සම්පූර්ණ 12යි BD දුර x නිසා සම්පූර්ණ දුර 6 බලන්න BF දුර සෙන්ටිමීටර 12යි මෙතන BD දුර සෙන්ටිමීටර x නිසා DF දුරට ඉතුරු වෙන්න ඕනේ 12න් x අඩු කරපුවාම වෙන 12 රින් x. ඒ කියන්නේ x වලින් මේක අපි ලියාගෙන තියෙනවා. ඒ අනුව දැන් අපි ලියන අනුපාතය AX බෙදීම XF AX බෙදීම XF බලන්න AX බෙදීම XF සමාන වෙනවා ශීර්ෂය පැත්තට ගන්න BD බෙදීම
df එහෙම නැත්නම් අගයන් ඔස්සේ කිව්වොත් x බෙදීම 12 රින් x. දැන් මේ ලියවිලා තියෙන මෙන්න මේ කොටස දිහා හොඳින් අධ්‍යයනය කරන්න. මෙතන ax බෙදීම xf. මෙතනක් තියෙන ax බෙදීම xf. දෙකම සමානයි. එවන අපිට නිගමනය කරන්න පුළුවන් 5න් 3 සහ x බෙදීම 12 රින් x කියන එකත් සමාන වෙන්න ඕනේ. යනු මම ලියනවා 5න් 3 සමානයි x බෙදීම 12 රින් x. හරස් කෘතිය යොදනවා. ඒ අනුව ලැබෙනවා මෙන්න මේ උත්තරය. හරස් කෘතිය යෙදුනේ කොහොමද? මේ 5න් x ගුණ කළා වම් පැත්ත හැදුනා 5x 3න් ගුණ කරනවා 12 රින් x. වරහන් ඉවත් කරගත්තාම අපිට ලැබෙනවා 5x සමානයි 3 වරක් 12 36යි 3 වරක් x 3ix ඍණ 3ix. ඍණ 3ix වම් පැත්තට අර ගන්නවා 5x එකතු වෙනවා. ඒ අනුව 8x සමාන වෙනවා 36ට. දෙපස්සම 8න් බෙදනවා. 8න් බෙදීමෙන් අපිට ගන්න පුළුවන් x වලට 4.5. 4.5ක් කියන අගය. x වලගේ අපි සොයා ගන්න. x කියන්නේ මොනවද? BD දිග. ඊළඟට df දිග හොයා ගන්න ඕන. df කියන්නේ මෙන්න මේ දුර. df කියන්නේ 12 රින් x ට සමානයි. එහෙමනම් df හොයාගන්න කමාරු නෑ. BD 4.5යි. bf දුර 12යි. එහෙමනම් df දුර වෙන්නේ 12න් 4.5 අඩු කරනවා 7.5යි. ඊළඟ ගැටලුව සාකච්ඡා කරමු. මේ බලන්න මේ දීලා තියෙන රූපය මේ ABC ත්‍රිකෝණේ BCA හි සමච්ඡේදකයට, ඒ කියන්නේ BCA කෝණය සමානව දෙකට බෙදෙන රේඛාව. මෙන්න මේ රේඛාව කියලා හිතමු. එතකොට මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. සමච්ඡේදකයට AB පාදය. AB පාදය. මේ කියන්නේ AB පාදය. x ඉදී හමු වේ. එහෙනම් මෙතනට අපි x අපර දානවා. ඊළඟ වැදගත් කාරණාවක් තියෙනවා මේ බලන්න px සමානයි pc වනසේ px සමානයි pc වනසේ. ඒ කියන්නේ මොකක්ද? p වල ඉඳන් x ට තියෙන දුරයි p වල ඉඳන් c ට තියෙන දුරයි සමාන වෙන්න ඕන. ඒ සමාන වන විදිහට ලක්ෂයක් තියෙනවා bc මත තමයි පිහිටලා තිබෙන්නේ. මේ තිබෙන්නේ. බලන්න දැන් ඔබට පේනවා px සමානයි pc වනසේ BC පාදයේ මත තමයි මේ P ලක්ෂය පිටලා තියෙන්නේ. මම හිතන්නේ මේ දුරවල් දෙක සමාන විදිහට ගන්න. දැන් P ලක්ෂය මේ වගේ තැනක් ගත්තොත් රූපසරාට එච්චර ගැලපෙන්නේ නැහැ. ඒතකොට px දුර අඩු වෙනවා. P මෙතනට ආවොත් PC දුර වැඩි වෙනවා. ඒතර අපි හැම වෙලාවෙම රූපසරාට ඇඳ ගන්න අවස්ථාවේදී ඒක පුළුවන් තරම් සාධාරණ වෙන විදිහට ඇඳ ගන්න ඕනේ. ඒතර px සමානයි PC වෙන විදිහට තමයි P ලක්ෂය BC පාදයේ මත පිටා තිබෙන්නේ. එයත් මම ලකුණු කළා. දැන් අගයන් දීලා තිබෙනවා px 9යි කියලා. ඒ වගේම bx දුර දීලා තියෙනවා සෙන්ටිමීටර් 5ක් කියලා. ඒ වගේම ax ලබා දීලා තිබෙනවා සෙන්ටිමීටර් 6ක් කියලා. දැන් අපෙන් අහන්නේ bc පාදයේ දිග කොපමණද කියලා. bc පාදයේ දිග. bc කියන්නේ මෙතනින් මෙතනට තියෙන දුර. දැන් අපි කොහොමද මේ bc පාදයේ දිග සොයන්නේ? අපිට මොනවද හොයාගන්න පුළුවන් දේවල්? බලන්න දරුවනේ මේ මෙතන තිබෙන සමද්විපාද ත්‍රිකෝණය. මේ සමද්විපාද ත්‍රිකෝණය මම මේ කියන දේ හොඳට හඳුනා ගන්න. සමද්විපාද ත්‍රිකෝණයක අපි දන්නවා පාද දෙකක් සමාන වෙද්දී ඊට ඉදිරියෙන් තිබෙන කෝණ සමාන වෙනවා. ඒ අනුව මෙන්න මේ px රේඛාවට සම්මුඛව පිහිටන මේ c කෝණය සහ pc රේඛාවට සම්මුඛව පිහිටන මෙතන x කෝණය මෙන්න මෙතන තිබෙන x කෝණය සමාන වෙන්න ඕනේ. හැබැයි අපි දන්නවා මෙන්න මේ කෝණ දෙකත් සමානයි. බලන්න ප්‍රත්‍යක්ෂයක් ගොඩ නැගෙන්නේ නැද්ද කියලා. මේ කෝණයට මෙහා සමාන වෙනවා සමද්විපාද ත්‍රිකෝණය නිසා. ඒ වගේම මෙතන මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා දත්තේ නිසා. ඒතර මෙතන තිබෙන එකම කෝණයක් බැවින් මෙන්න මේ අපි කියනවා මෙතන තිබෙන කෝණය ACX කෝණයයි PXC කෝණයයි සමාන වීමක් වෙනවා. ඒතර මේ වගේ හැඩය බලන්න මේ හැඩය ගත්තම දරුවන්ට පේනවා මේ Z අකුරක ආකාරය. ඒ කියන්නේ ඒකාන්තර කෝණ. ඒකාන්තර ආකාරයේ කෝණ සමානදී මේ රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙන්නේ. එහෙමනම් මේ සමාන්තර වීම තමයි අපේ ප්‍රමේයට අදාළ කරගෙන අපිට ඔය කියන්නා වූ BC පාදයේ දිග සොයා ගැනීම සඳහා භාවිත කරන්න පුළුවන්. ඉතින් ඒ කරුණ තමයි මම ඉදිරිපත් කරන්නේ. කිව්වා මුලින්ම දැන් ගණන හදලා පෙන්නන්න යන්නේ. මේ බලන්න. ත්‍රිකෝණය PCX ත්‍රිකෝණය. PCX ත්‍රිකෝණය. දැන් මේ PCX ත්‍රිකෝණේ බලන්න මම සියල්ලම එකපාර ලබා දීලා තියෙනවා. CP දුර සමානයි PX ට එයා සෙන්ටිමීටර් 9ක්. මේ 9ක් මම සටහන් කරනවා.
ඒ වගේම PCX කෝණය සමානයි PXC කෝණයට. ඔබ පිළිගන්නවනේ PCX කෝණය PXC කෝණයට සමාන වෙනවා. සමද්විපාත ත්‍රිකෝණ ප්‍රමේය. ඒ වගේම PCX කෝණය සමාන වෙනවා ACXට. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා. මේ බලන්න මෙන්න මේ පේලි දෙක. මෙන්න මේ මම පෙන්වන කොටස දිහා බලන්න. එතකොට ඔබට පේනවා පේලි දෙකේ වම් පැත්තේ තියෙන PCX. එතකොට PCX කියන්නේ එකම කෙනෙක්. සමාන නිසා මෙන්න මේ කොටස් දෙක මොකද වෙන්නේ? PXC සහ ACX සමාන වෙනවා. PXC සමාන වෙනවා ACXට ප්‍රත්‍යක්ෂයට. අපි දන්නවා නමුත් ඒවා ඒකාන්තර ආකාරයට පිහිටන්නේ. එම නිසා වුණ අපි නිගමනය කරනවා ඒකාන්තර ආකාරයේ කෝණ සමාන නිසා AC සහ PX කියන රේඛා දෙකත් සමාන්තර වෙන බව. දැන් අපිට ගැටලුව අවසන් කරන්න තිබෙන්නේ දැන් මේ විදිහට අපි ලබාගත්තු නිගමනයක් මම සටහන් කරනවා ඒ තමයි AC සහ PX සමාන්තර බව. තරොන්න මතකයිනේ. ආයෙ පොඩ්ඩක් මතක් කරගමු වරණ. මෙතන මේ තිබෙන PCX කෝණය PXC කෝණයට සමාන වුණා. සමද්විපාත ත්‍රිකෝණයක් නිසා PCX. ඒ වගේම PCX කෝණය සමාන වුණා ACXට. දත්තේ PCX එකම කෝණයක් වන නිසා මෙන්න මෙතන තිබෙන ACX කෝණයයි PXC කෝණයයි සමාන වුණා. ඒවයි හැඩේ ඒකාන්තර ආකාරය වන නිසා තමයි මෙන්න මේ සමාන්තරතාවය අපිට මේ ඊතලයේදීම කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මෙතන තිබෙනවා ප්‍රමේය ඉතුරු කොටස. දැන් අපිට හොයන්න තිබෙන පාදේ මොකද්ද? BC පාදය. එහෙනම් මම ලියනවා මෙන්න මේ සම්බන්ධය. බලන්න හරියද කියලා. BC කියන්නේ මුළු දුර. සම්පූර්ණ දුර BC. බෙදීම PC දුර 9 PC සමාන වෙනවා මේ පැත්තෙන් ගමු මුළු දුර BA බෙදීම XA දුර ශීර්ෂයෙන් පහළට BC බෙදීම PC සමානයි BA බෙදීම XA ආදේශ කරපුවාම BC අපි එහෙමම පවත්ත ගන්නවා PC වෙනුවට 9ක් එනවා BA වෙනුවට අගේ 11ක් ආවේ කොහොමද 5යි 6 එකතු වෙලා BX XA එකතු වෙලා 11යි XA දුර 6යි. හරස්මුතිය යොදාගත්තාම 6යි BC සමාන 11 සරක් 9. ඊපස්සම අපි 6න් බෙදනවා. ඒ අනුව පිළිතුර ලැබෙනවා සෙන්ටිමීටර් 16.5. BC දුර සෙන්ටිමීටර් 16.5ක් බවට පත් වෙනවා. දාහතර දෙක අභ්‍යාසය 14 අභ්‍යාසයේ පළවෙනි ගැටලුව. ඉතින් ඉඳන් අනුමේයන් සාධනය කරන අවස්ථාවන් තිබෙන්නේ. දැන් බලමු මොකක්ද මේ පළවෙනි ගැටලුව කියලා. රූපයේ දැක්වෙන තොරතුරු අනුව OA සහ AB අතර අනුපාතයට සමාන අනුපාතයක් OE සහ EF අතර තිබෙන බව පෙන්වන්න කියන එකයි කියවෙන්නේ. බලන්න රූප සටහන දිහා මෙවැනි ගණනකට සමාන ගණනක් අපි පෙර සාකච්ඡා කළා එකක් මතක් වේ දරුවන්. මම තෝරගන්නවා මුලින්ම මේ OA සහ AB අතර අනුපාතයක් ලබා ගත යුතු නිසා OA සහ AB සම්බන්ධව තිබෙන මෙන්න මේ OBD කියන ත්‍රිකෝණය යොදා ගන්න. මේ වර්ණ ගැනීම ත්‍රිකෝණ. ඒක ඉතා පැහැදිලිව BD පාදයට සමාන්තරවයි AC රේඛා පවතී. එහෙනම් මට ලියන්න පුළුවන් OA බෙදීම AB සමාන වෙනවා OC බෙදීම CD කියලා. මම ඊට පස්සේ තෝරගන්නවා නැවත මෙන්න මේ කහ පාටින් වර්ණ ගැන්වුණු ODF ත්‍රිකෝණය. මොකද මේ ත්‍රිකෝණය තුල තමයි මේ OE සහ EF පාද තිබෙන්නේ. මට එහෙමනම් ඒකට ලියන්න පුළුවන් OE බෙදීම EF සමානයි OC බෙදීම CD වශයෙන් ලියන්න පුළුවන්. OE බෙදීම EF සමානයි OC බෙදීම CD. ප්‍රමේයට අනුව තමයි මේ කාරණා දෙකම අපි දිසටාන් කරලා තිබෙන්නේ. දැන් දරුවන්ට පේනවා මෙතන ප්‍රත්‍යක්ෂයක් ගොඩනැගිච්ච බව. මේ ලියු ප්‍රකාශන දෙකේ දකුණු පස බලන්න. මේ බලන්න OC බෙදීම CD. මෙතනත් තියෙන OC බෙදීම CD. එhmenan මේ වම් පස කොටස් දෙක භාග දෙක සමාන වෙනවා. එයන අපිට ලියන්න පුළුවන් OA බෙදීම AB සමානයි OE බෙදීම EF කියලා. ඒ අනුපාතය පරිවර්තනය කෙරුවොත් OA අනු AB සමානයි OE අනු EF බවට පත් වෙනවා.
ඒ තමයි අංක 1 සඳහා පිළිතුර වෙන්නේ. එමනම් අපි බලමු ඊළඟ ගැටලුව. රූපයේ දැක්වෙන තොරතුරු අනුව අපිට අහලා තිබෙනවා ඔය සම්බන්ධතාවය සමාන බව සාධනය කරන්න. AC අනු CE සමානයි BD අනු DF කියන සම්බන්ධතාවය තමයි පෙන්වන්න කියන්නේ. දැන් මේ ප්‍රමේයට අදාළව අපි ත්‍රිකෝණ නැතුව මේක අනුපාත පිළිටවන්න බැහැනේ. නිසා අපි ත්‍රිකෝණයක් ඇති වෙන ආකාරයට අපිට පුළුවන් මුලින්ම මේ A වල ඉඳන් F ට රේඛාවක් ඇඳ ගන්න. නිසා මම AF රේඛාව මුලින්ම ඇඳ ගන්න. එතකොට මෙතන ත්‍රිකෝණ පවතිනවා. එකක් තමයි AEF ත්‍රිකෝණය. ප්‍රමේය යොදන්නත් පුළුවන්. මොකද මේ C වල ඉඳන් මේ රේඛාවයි EF රේඛාවයි සමාන්තරව තිබෙනවා. ඒ වගේම ABF ත්‍රිකෝණයට යොදන්නත් පුළුවන්. ප්‍රමේය එතරම් තියෙන සමාන්තරතාවය. එමනම් මම මුලින්ම තෝරගන්නවා AC සහ CE අතර අනුපාතයක් ලියවිය යුතු නිසා AEF කියන ත්‍රිකෝණය. මම ලියනවා මේකට අනුපාතය මෙතන CF රේඛාව CF විතර අපි x කියලා ගමු. මේ CX දුරයි CX රේඛාවයි EF රේඛාවයි සමාන්තර නිසා මට අනුපාතය ලියන්න පුළුවන්. ශීර්ෂය නම් පල්ලහැට AC බෙදීම CE සමාන වෙනවා AX බෙදීම XF කියලා මට සඳහන් කරන්න පුළුවන්. normally යනවා AC බෙදීම CE සමානයි AX බෙදීම XF කියලා. ඒතකොට අපිට AC සහ CE මේ ප්‍රශ්නේ සඳහන් වෙන AC සහ CE සම්බන්ධ කර ගැනීම හැකියාව තිබෙනවා. ඊළඟ BD සහ DF. BD සහ DF තියෙන්නේ මේ ඊළඟ ත්‍රිකෝණය. මේ කහ පාටින් වර්ණ ගන්නවා ත්‍රිකෝණය. එතනත් අපිට යොදන්න පුළුවන් මේ ප්‍රමේය ABF ත්‍රිකෝණය තුල දරුවන්ට පැහැදිලිව පේනවා AB රේඛාවයි මේ XD රේඛාවයි සමාන්තර බව. සමාන්තර බව. එහෙනම් අපිට යොදන්න පුළුවන් මෙතනත් අනුපාතය දකුණු පස් තියෙන්නේ BD බෙදීම BD අනු DF නිසා අපි එතනින් ආරම්භ කරුවොත් BD බෙදීම DF. ඒතර ශීර්ෂයේ පැත්තට යන්නේ. සමාන වෙනවා කාටද? AX බෙදීම XF කියලා අපිට සටහන් කරන්න පුළුවන්. බලන්න BD බෙදීම DF සමානයි AX බෙදීම XF. දැන් පිළිතුර ලබා ගන්න පුළුවන් අවසාන කොටස AX බෙදීම XF AX බෙදීම XF එකම කෙනෙක් සමානයි. ඒ නිසා වම් පස කොටස් දෙක සමාන කරලා අපිට ලියන්න පුළුවන් AC බෙදීම CE සමානයි BD බෙදීම DF. ඒ අනුපාතයක් කරාම AC අනු CE සමානයි BD අනු DF බවට පත් වෙනවා. මෙන්න තුන්වෙනි ගැටලුව. රූපයේ දැක්වෙන තොරතුරු අනුව තමයි මෙන්න මේ සම්බන්ධතාවය අපිට ලබා ගන්න කියලා කියන්නේ. දැන් අපි ඉස්සරලාම ගමුකෝ මෙන්න මේ ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය. මේ ABC ත්‍රිකෝණයේ BC ට සමාන්තරව PQ රේඛාව තිබෙනවා. ඒතර මෙතන අනුපාතයේ මුලින්ම තියෙන්නේ AP අනු PB. ඒතර AP සහ PB අතර අනුපාතයක් මට ලියන්න පුළුවන් ක්‍රමයට අදාළව. ඒතර මම ලියනවා මෙන්න මේ විදිහට මේ බානේ ත්‍රිකෝණය. ඉතින් පැහැදිලිව තේරෙනවා ත්‍රිකෝණයක විතරයි මම මෙතන මතු කරගත්තේ. AP බෙදීම PB. AP බෙදීම PB සමාන වෙනවා කාටද? AQ බෙදීම QC. ශීර්ෂයෙන් පහළට මම ලියලා තියෙනවා. AQ අනු QC ට සමාන වෙනවා. ඒ සම්බන්ධතාවය මම ගත්තේ ABC ත්‍රිකෝණයේ PQ සමාන්තර රේඛාව භාවිතා කරලා. දැන් මම නැවත ත්‍රිකෝණය දිහා බලන්න. ඔයාලට පේනවා මෙතන තව සමාන්තරතාවයක් දීලා තියෙනවා. ඒ තමයි AB සහ QR සමාන්තර බව දීලා තිබෙනවා. මම එහෙනම් ඒ ත්‍රිකෝණයක් මෙතනට ගන්නවා. මේ ත්‍රිකෝණයට මට ලියන්න පුළුවන් මොකක්ද? මේ දැන් පිළිතුරේ දකුණු පැත්තේ තියෙනවා BR අනු RC කියලා. ඉතින් BR සහ RC අතර අනුපාතය මෙතන ලබන්න පුළුවන්. මේ බලන්න BR RC ශීර්ෂයේ පැත්තට මේ රේඛාව සමාන්තර නිසා AQ අනු QC වශයෙන් මට සටහන් කරන්න පුළුවන්. එහෙනම් BR බෙදීම RC සමානයි AQ බෙදීම QC බවට පත් වෙනවා. පෙර ගණන් වල දැක්කාසේ දකුණු පස එකම අනුපාතයක්. ඒ නිසා අපිට වම් පැත්ත සමාන කරලා ලියන්න පුළුවන්. AP බෙදීම PB සමානයි BR අනු බෙදීම RC අනුපාතයක් වුණාම AP බෙදීම AP අනු PB සමානයි BR අනු RC බවට පත් වෙනවා. ප්‍රශ්න අංකය 4 රූප සටහනක් නැහැ. අපිටම තමයි රූප සටහන ඉන්නේ කියන්නේ. මොකද PQR ත්‍රිකෝණය. මොන PQR ත්‍රිකෝණය. QR පාදයේ මත A ලක්ෂය පිහිටා ඇත. QR පාදයේ මත A ලක්ෂය. තැනක් කියන්නේ නැහැ. මැද වෙන්නත් පුළුවන්. මැද නොවන තැන මධ්‍ය ලක්ෂය නොවන තැනක් වෙන්නත් පුළුවන්. මම A ලක්ෂය මේ වගේ තැනක් ගත්තා. ඊට පස්සේ මොනවද කියන්නේ?
PR ට සමාන්තරව A හරහා PR ට සමාන්තරව A හරහා මේ PR මෙයාට සමාන්තරව කවුරු හරහාද A හරහා මෙහෙම නෑ මේ විදිහට මෙහෙම ඔන්න ඔය විදිහට එහෙනම් A හරහා සමාන්තරව ඉතින් රේඛාව PQ පාදයට ඒ රේඛාවෙන් PQ පාදේ හම් වෙනවා ඒ හමු වන තැන B හිදී හමු වේ එහෙනම් මේ හමු වන ලක්ෂය B කියලා නම් කරලා ඊළඟට කියනවා AB රේඛාව AB මේ තියෙන AB රේඛාව මේ දැන් ඇඳ රේඛාව C හිදීද PQ රේඛාව PQ මේ තියෙන PQ රේඛාව D හිදීද කැපී යනසේ R සිට RCD රේඛාවක් ඇඳලා තියෙනවා R වලින් රේඛාවක් ඇඳලා තියෙනවා හැබැයි ඒකෙන් PQ සහ AB කැපෙන්න ඕන ඒ කියන්නේ මෙහෙම ගියොත් හරියන්නේ නැහැ එහෙම ගියොත් PQ කැපේ මෙහෙම ගිහිල්ලා ওই වගේ ගියොත් හරියයි එහෙනම් මම අඳිනවා ඒ රේඛාව මේ රේඛාව සමාන්තර බව දීලා තිබුණ එක ලකුණු කළේ මෙන්න මේ රේඛාව තමයි දැන් අපි අඳින්නේ. එතකොට AB කැපෙන තැන C වෙනවා PQ කැපෙන තැන D වෙනවා. තව වැදගත් කාරණාවක් ලබා දීලා තියෙනවා දරුවනේ. මෙන්න මේ සමාන කෝණ යුගලය. DBC සමානයි BCD නම් DBC සමානයි BCD නම් අපිට කියනවා QA සහ AR අතර අනුපාතය භාග්‍ය සම්බන්ධයක් පෙන්වන්න. QA සහ AR අතර සම්බන්ධය සමානයි QB හා CR අතර සම්බන්ධයද කියලා කියනවා. QB CR. බලන්න QB CR. දැන් අපිට මෙන්න මේ රූප සටහන හොඳට බලුවොත් අපිට පුළුවන් මෙන්න මේ රූප සටහනට මෙන්න මේ කොටස් ටික මතු කරගත්තාම QA සහ AR අතර සම්බන්ධයක් ලියන්න. කොතනින් හරි පටන් ගන්න ඕනේ. මම ලියනවා මේ බලන්න ප්‍රමේයට අදාළ වලිවැයගේ ශීර්ෂ නම් පහළට මේ QA අනු AR සමාන වෙන්නේ කාටද? QB අනු BP ට. QA අනු AR සමාන වෙනවා QB අනු BP ට. දැන් ඔතන BP මන් ටිකක් තද පාටකින් වෙනස් පාටක් යොදලා තියෙනවා. ඇයි මම මෙහෙම යෙදුවේ? දැන් අපි උත්තරෙත් එක්ක බලන්න. උත්තරේ තියෙන්නේ පළමු කොටසේ ලවය QA. right මෙතන QA තියෙනවා. හරය AR ඒකත් හරි. දෙවන දකුණු පැත්තේ භාගයේ ලවය QB ඒකත් හරි. PP CR BP නෙමෙයි එන්න ඕනේ ඒ වෙනකොට එන්න ඕනේ CR. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? BP හා CR සමානද කියන ප්‍රශ්නේ. එහෙනම් අපි ඒකට උත්තරයක් හොයාගන්න බලමු. BP හා CR සමාන වුණොත් අපිට BP ඉවත් කරලා එතන CR දාලා අවසාන උත්තරයට යන්න පුළුවන්. එහෙනම් අපි හොයලා බලමු කොහොමද BP ට අපි CR සමාන කරගන්නේ කියලා. එහෙනම් මම දැන් सिद्ध කරන්න යන්නේ BP ට CR සමාන කරගන්න අවස්ථාව. BP හා CR සමාන කරගන්න යන්නේ. BP ට CR සමාන කරගත්තා නම් හරි. මට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. බලන්න DPR ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයටත් අපිට පුළුවන් ප්‍රමේය භාවිතා කරන්න. ඒ අනුව මම ලියනවා DB බෙදීම BP. හරිද බලන්න. මේ කහ පාටින් වර්ණ කරන ත්‍රිකෝණය DB සහ BP අතර අනුපාතය සමාන වෙනවා DC සහ CR අතර අනුපාතය. ඔය දරුවන්ට පේනවා වැදගත් කාරණාවක් මේ DBC කියන ත්‍රිකෝණය දිහා බලන්න. DBC. මොකක්ද ඒකේ විශේෂත්වය? කෝණ දෙකක් සමානයි. දරුවනේ කෝණ දෙකක් සමාන නම් මොකද වෙන්නේ? ඒ කෝණ වලට ඉදිරියෙන් තියෙන පාද සමාන වෙනවා. ඒ කියන්නේ මේ DC පාදයයි DB පාදයයි සමාන වෙනවා සමද්විපාත ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය. නමුත් DB සමාන වෙනවා කාටද? DB සමාන වෙනවා DC ට. DB සමාන වෙනවා DC ට. එහෙමනම් ඒකට හේතුව DBC සමද්විපාත ත්‍රිකෝණයක් නිසා. එහෙනම් අපිට පුළුවන් නැවත මේ අනුපාතයට අපි ගිහිල්ලා අපි මුලින් ලියාගත්තු අනුපාතයට ගිහිල්ලා මේ DB හා DC සමාන නිසා අපි හිතමු දෙපසම DB සහ DC අයින් කරන්න පුළුවන් දෙන සමානයිනේ. DB ගෙන් බෙදුවොත් මෙතන 1 වෙනවා. මෙතන DB ගෙන් හෝ DC ගෙන් බෙදුනොත් 1 වෙනවා. මොකද දෙන්නම සමාන නිසා. නිසා මම ඊළඟ පියවර ලියනවා 1 බෙදීම BP සමානයි 1 බෙදීම CR කියලා. මොකද මේකට හේතුව DB ට DC අපිට අයින් කරන්න පුළුවන් දෙන්න සමාන නිසා. ඒ අනුව හරස්මුන්ති යොදා ගැනීමෙන් මට පුළුවන් අපේ ප්‍රශ්නෙට උත්තරයක් ලබා ගන්න BP සහ CR සමාන බව. එහෙනම් අපි දැන් ගන්න අවසන් කරමු. මේ විදිහ අපි ලබාගෙන තියෙනවා මුලින්ම ලබාගත දරුවන්ට මතකයි QA බෙදීම AR සමානයි QB බෙදීම BP ලෙස. දැන් අපිට තිබිච්ච ප්‍රශ්නය මතකද ඔබට? මතකද මේ ප්‍රශ්නේ? BP CR ට සමානයි. මොකද කියන්නේ? මේ සමානයි. මේක ලබාගෙන තියෙන එක හරි.
හරි එහෙනම් අපිට තියෙන්නේ BP ඉවත් කර එතන CR යොදන්න. ඒ අනුව මෙන්න උත්තරය QA බෙදීම AR සමානයි QB බෙදීම CR බවට පත් වෙනවා. දැන් මම දරුවන්ට කිව්වා මේ පාඩමේ ක්‍රමයන් 4ක් සාකච්ඡා කළ යුතු තිබෙන බව. එහි දෙවන ප්‍රමේය තමයි මේ අපි දකින්නේ. දෙවන ප්‍රමේය කියන්නේ එකෙහි විලෝමය. පළවෙනි ප්‍රමේයේ විලෝමය. එහෙනම් පළමු ප්‍රමේයේ කල්පිතය සහ නිගමනය කියන කාරණා දෙක දැන් මාරු වෙනවා. පළවෙනි ප්‍රමේයෙන් කිව්වේ සමාන්තර නම් අනුපාතයේ සමානයි. එහෙනම් විලෝමය අනුපාතයේ සමාන නම් සමාන්තර වෙන්නේ. මේ බලන්න. මේ තියෙන්නේ ABC ත්‍රිකෝණය. මම රේඛාවක් අඳිනවා. මේ රේඛාවක් අඳිනවා. හැබැයි මම සමාන්තර වෙන්නේ නැහැ. ඔබට මතකයි ප්‍රමේය එකේදී අපි ওই රේඛාව වෙන්නේ සමාන්තර. දැන් මේ රේඛාව මම නම් කරනවා D කියලා. ඒතර මම කරලා තිනවා ABC ත්‍රිකෝණය හරහා ඇත්තටම ත්‍රිකෝණය හරහා වගේම ත්‍රිකෝණය පිටතින් උනත් පුළුවන් අර පෙර විශේෂ සටහනක මතක ඇති ඔබට ඒ ආකාරයට පුළුවන්. ඒතර මෙතනදී මම ත්‍රිකෝණය තුල ඇඳලා තිබෙනවා. ABC ත්‍රිකෝණයේ රේඛාවක් ඇඳලා තිනවා D කියලා. මේ රේඛාව කාටවත් සමාන්තර බව මම කියලා නැහැ. දැන් මම මොකද කරන්නේ? මට පුළුවන් මේක ක්‍රියාකාරකමක් වශයෙන් කරනවා නම් මෙන්න මේ AD දුර DB දුර මනින්න ඒ වගේම AE දුර සහ EC දුර මනින්න. මනලා ඒ ලබා ගන්න අගයන් වලින් මට අනුපාතයක් පිටවන්න පුළුවන්. AD සහ DB අතර අනුපාතය මම බලනවා කීයද කියලා. ඒ වගේම මම බලනවා AE සහ EC අතර අනුපාතය කීයද කියලා. ඒ අනුපාත සමාන නම් මට නිගමනය කරන්න පුළුවන් මේ රේඛාව මේ DE රේඛාව BC පාදයට සමාන්තර වෙනවා. ඒ කියන්නේ AD සහ DB AD බෙදීම DB සමාන නම් AE බෙදීම EC ට. එහෙම වෙනවා නම් අන්න කල්පිතේ. මොකද්ද නිගමනය? DE සහ BC සමාන්තර වෙන්න ඕන. පැහැදිලිද? ඉස්සරලා කිව්වේ සමාන්තර නම් අනුපාතයේ සමාන. විලෝමය. අනුපාතයේ සමාන නම් සමාන්තර. මෙන්න ප්‍රමේය. සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදේ නම්. ඒතර මේ D තමයි සරල රේඛාව. එයා මගින් ත්‍රිකෝණයේ පාද දෙකක් AB හා AC සමානුපාතිකව බෙදෙනවා. AD සහ DB අතර අනුපාතය AE සහ EC අතර අනුපාතයට සමාන වුණා නම් බෙදනවා නම් විතරක් මොකද වෙන්නේ? එම සරල රේඛාව DE ත්‍රිකෝණයේ ඉතිරි පාදයට ඒ කියන්නේ BC සමග සමාන්තර වෙනවා. මේ ප්‍රමේය ඇසුරෙන් අපි ඊළඟ අභ්‍යාසයේ සාකච්ඡා කරනවා. මේකත් හොඳටම දැනගත් ප්‍රමේයක්. මේ පාඩමේ ප්‍රමේයන් 4යි. 4න් දෙකක් තමයි මේ දැන් අපි සාකච්ඡා කළ ප්‍රමේයත් එක්ක. තව දෙකක් ඉදිරියේදී අපිට සාකච්ඡා කරන්න ලැබෙනවා. දාහතර තුන අභ්‍යාසය 14 අභ්‍යාසයේ පළවෙනි ගැටලුව. රූපයේ දැක්වෙන තොරතුරු අනුව AC PQ ට සමාන්තර බව පෙන්වන්න. මෙන්න රූපය AC සහ PQ සමාන්තර බව පෙන්වන්න. අගයන් දීලා තිබෙනවා මෙන්න මේ අගයන්. දැන් අපි බලමු ප්‍රමේය දෙකට අදාළව මේ අනුපාතයන් සමානද? ත්‍රිකෝණය හරහා ඇඳ රේඛාවෙන් පාද දෙකක් සමානුපාතිකව බෙදෙනවද කියලා බලමු. අපි මුලින්ම ගමු BP සහ PA අතර අනුපාතය. BP සහ PA අතර අනුපාතය. BP කියන්නේ 16යි PA කියන්නේ 12යි. එහෙනම් 16 12න් බෙදෙනවා කියන්නේ 4ෙන් සරල කරන්න පුළුවන් බෙදලා 16ට 4 ඒවා 4යි 12ට 4 ඒවා 3යි. මේ මම ලබා ගත්තේ BP සහ PA අතර අනුපාතය. ඒ විදිහට මට ලබා ගන්න පුළුවන් අගයන් දී තිබෙන නිසා BQ සහ QC අතර අනුපාතය. BQ සහ QC අතර අනුපාතය. BQ 20යි QC 15යි. බෙදීමෙන් පහෙන් බෙදීමෙන් එතනත් එන්නේ 3න් 4. දරුවන්ට පේනවා අවස්ථා දෙකේදීම ලැබෙන අගයන් සමානයි. එහෙමනම් නිගමනය කරන්න පුළුවන් BP බෙදීම PA සහ BQ බෙදීම QC සමාන වෙනවා. එම නිසා මොකද වෙන්නේ? AC රේඛාව අනුපාතයන් සමාන නිසා AC රේඛාව PQ ට සමාන්තර වෙන බව අපිට නිගමනය කරන්න පුළුවන්. අංක 2. ABC ත්‍රිකෝණයේ AP අනු PB සමානයි AQ අනු QC වනසේ AB පාදයේ මත P ලක්ෂයද? මේ බලන්න. මේ පිළිලා තියෙන්නේ PQ රේඛාව තිබෙන්නේ මේ අනුපාත සමාන වෙන විදිහට. ඒ කියන්නේ AP සහ PB අතර අනුපාතයයි AQ
සහ QC අතර අනුපාතයයි සමානයි කියලා කියනවා. එහෙනම් මේ අනුපාත සමාන නම් මොකද වෙන්නේ? අපි දන්නවා මේ රේඛා දෙක මොකද වෙන්න ඕනේ? සමාන්තර වෙන්න ඕන. ප්‍රමේය දෙකට අනුව නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් AP බෙදීම PB සමානයි AQ බෙදීම QC එක දත්තය. එම නිසා නිගමනය තමයි සමාන්තර වෙනවා PQ සහ BC. BC සමාන්තර වෙනවා PQ ට. BC PQ ට සමාන්තර වෙනවා. දැන් දරුවෝ දන්නවා එහෙනම් මේ රේඛා දෙක සමාන්තරයි. දැන් අපෙන් අහන්නේ මොනවද? QPB ධන PBC 180 බව. QPB බලන්න හොඳට QPB මෙන්න මෙතන කෝණය මේ තියෙන QPB මේ කෝණය. ඒ වගේම PBC මෙන්න මෙතන කෝණය. මේ දෙකේ එකතුව 180ක් කියන. ඔය දරුවන්ට පේනවා මෙතන මේ C අකුරක හැඩය තියෙන්නේ. මම අලුතෙන් මේවා කියලා දෙන්න ඕනේ දැන් සෑහෙන දැනුමක් සහිතයි ජ්‍යාමිතිය. මෙතන C අකුරක හැඩයක් තියෙන. ඒකට අපි කියනවා මිත්‍ර කෝණ කියලා. එහෙනම් මේ මිත්‍ර කෝණ දෙකේ එකතුව 180ක් වෙනවා. ඇයි 180ක් වෙන්නේ? මිත්‍ර කෝණ වූවාට නොවේ. මිත්‍ර කෝණ 180ක් වෙන්න නම් අයි 180ක් වෙන්න නම් මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕන. ඒ සමාන්තර බව අපි ලබාගෙන තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් QPB ධන PBC සමානයි අංශක 180ක් වෙනවා කියලා. ඒකට හේතුව තමයි මිත්‍ර කෝණ වල ඓක්‍ය අංශක 180ක් වීම. තුන්වෙනි ගැටලුව ටිකක් දීර්ඝ ගැටලුවක්. දී ඇති රූපයේ AC සමාන්තරයිලු PR ට ඒ බව ලකුණු කර තිබෙනවා. AC සහ PR සමාන්තර බව. ඒ වගේම AB සමාන්තරයි PQ, AB සමාන්තරයි PQ බව ලකුණු කර තිබෙනවා. අපිට සාධනය කරන්න කියනවා QR රේඛාව සහ BC අතර සමාන්තරතාවයක් තිබෙන බව. දරුවනේ මේ බලන්න. මේ BXC ත්‍රිකෝණය ගැන හිතන්න. මේ BXC ත්‍රිකෝණයේ මේ XQ සහ QB අතර අනුපාතය සමාන වුණොත් XR සහ RC අතර අනුපාතයට අනිවාර්යෙන් QR රේඛාව BC රේඛාවට සමාන්තර වෙනවා නේද? ඒතර දැන් අපිට තිබෙන ගැටලුව අපි හඳුනා ගන්නවා. අපි දැන් අපේ මූලික ප්‍රශ්නේ බවට පත් වෙන්නේ මේ XQ සහ QB අතර අනුපාතය XR සහ RC අතර අනුපාතයට සමාන කර ගැනීම. ඒතර අපිට මෙහෙම හිතන්නත් පුළුවන්. XR සහ RC අතර අනුපාතයට සමාන අනුපාතයක් නැද්ද? තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණය තුල තිබෙනවා. බලන්න මේ ත්‍රිකෝණයට ප්‍රමේය යොදන්න පුළුවන්. පළවෙනි ප්‍රමේය. විලෝමයේ නොවේ. XR හා RC අතර අනුපාතය සමාන වෙනවා XP සහ PE අතර අනුපාතයට. මේ ප්‍රමේයයට අනුව මේ රේඛාවට සමාන්තරවයි PR රේඛාව පිහිටන්නේ. එහෙනම් මම මුලින්ම තෝරගන්නවා AXC ත්‍රිකෝණය. ඒ අනුව මට එතනින් ගන්න පුළුවන් නිගමනය තමයි XR සහ නැත්නම් XP සහ PE අතර අනුපාතය සමාන වෙනවා XR සහ RC අතර අනුපාතයට. ඒ ප්‍රමේය එකට අදාළව. අපි බලමු ඊට පස්සේ ඊටු කොටස කොහොමද සකස් කරගෙන යන්නේ කියලා. දැන් බලන්න. දැන් මේ වෙද්දී අපි ලබාගෙන තිබෙනවා XP සහ PE අතර අනුපාතය XR සහ RC අතර අනුපාතයට සමාන බව. ඒ වගේම අපිට තව ලබා ගන්න පුළුවන් මෙතන XQ සහ BQ අතර අනුපාතයට සමාන අනුපාතයකුත් මේ ත්‍රිකෝණය තුලින්. එතරම් පළමු ප්‍රමේය යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මම මෙන්න මේ ත්‍රිකෝණය යොදා ගන්නවා. එහෙනම් මේ ත්‍රිකෝණය මට ලියන්න පුළුවන් මොකද්ද? XP බෙදීම PE. XP බෙදීම PE සමාන වෙනවා XQ බෙදීම QB කියලා මට සටහන් කරන්න පුළුවන්. මේ විදිහට මට දෙවන සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන්. දැන් බලන්න මේ වෙද්දී අපි අපේ අවසාන ඉලක්කය කරා ළඟා වෙලා තියෙන්නේ. දැන් මම කිව්වා XR සහ RC අතර අනුපාතය XQ සහ QB අතර අනුපාතයට සමාන කරගත්තොත් මේ රේඛා දෙක සමාන්තර කරගන්න පුළුවන් බව මම මේ ලස්සනම සටහන් කළා. දැන් එහෙම තත්ත්වයක් මතුවලා තිබෙනවා. මේ බලන්න. ඔබට මතකද? XP බෙදීම PA සමානයි XR බෙදීම RC කියලා අපි ලබා ගත්තා. AXC ත්‍රිකෝණය AXC ත්‍රිකෝණය මතකයිනේ? ඒ විදිහටම අපි ලබා ගත්ත මතකද ඔබට? XP බෙදීම PA සමානයි XQ බෙදීම QB කියලා. මේ මොන ත්‍රිකෝණයද? ඒ තමයි AB X ත්‍රිකෝණය භාවිතා කරන්නේ. එහෙමනම් දැන් මෙතන ප්‍රත්‍යක්ෂය ගොඩනගෙනවා XP බෙදීම PA XP බෙදීම PA සමානයි. ඒ නිසා මේ දකුණු පැත්තේ කොටස් දෙක සමාන වෙනවා. ඒ අනුව නිගමනය කරන්න පුළුවන් XR බෙදීම RC සමානයි XQ බෙදීම QB කියලා. එහෙමනම්
අපිට තිබුණු ගැටලුව තමයි ඒ අනුපාතය සමාන කරගන්න එක මේ විදිහ අපි එක් කරලා ඉවරයි. එහෙනම් දැන් දරුවන්ට පේනවා මේ කහ පාටින් වර්ණ ගැන්වුණු ත්‍රිකෝණය දිහා බලන්න. XR RC අනුපාතය XQ සහ QB අනුපාතයට සමාන නිසා මොකක්ද අවසාන නිගමනය? BC සහ QR සමාන්තර වෙනවා. හතරවෙනි ගැටලුව රූපයේ දැක්වෙන ABCD චතුරස්‍රයේ AC හා BD විකර්ණ K හිදී කැපෙනවා. AK දුර දීලා තිබෙනවා 4.8ක්, KC ලබා දීලා තිබෙනවා 3.2ක්. ඒ වගේම BK 3ක්. ඒ වගේම දීලා තියෙනවා සෙන්ටිමීටර් 2ක දුරක්. මේ අණු අපිට ඔප්පු කරන්න තියෙන්නේ DC සහ AB සමාන්තර බව. දරුවන්ට පේනවද මෙතන අපි විශේෂ අවස්ථාවක් කතා කළා. ප්‍රමේය තුල මෙන්න මේ රූපේ සරහන දිහා බලන්න. ওই දෙපක්ෂ තියෙන AD සහ BC රේඛා දෙක හිතෙන් අමතක කරන්න. ඒතර දරුවන්ට පේනවා මෙන්න මේ DC රේඛාවට ත්‍රිකෝණයට පිටතින් තමයි මේ AB රේඛා පිහිටලා තිබෙන්නේ. ඒතර අපිට මතකනේ මේක සමාන්තර වුණා නම් අනුපාතය සමාන වෙනවා. මතකද රේඛාව දිගේ අපි ගත්තාම. එහෙනම් ඒකේ විලෝමය තමයි මේ අපි ඔප්පු කරන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ මොකක්ද? අපි බලමු BK බෙදීම KD අතර අනුපාතය කීයද කියලා බලමු. BK මේ රේඛාව දිගේ පල්ලයට එන්න KD. ඒ කියන්නේ 3 බෙදීම 2යි. BK 3යි KD 2යි. එහෙනම් ඊට පස්සේ අපි සොයලා බලමු AK බෙදීම KC කීයද කියලා. AK බෙදීම KC. 4.8 බෙදීම 3.2. දශම ඉවත් කරගත්තොත් ඕක 48 බෙදීම 32ට සමානයි. 48යි 32යි 16න් බෙදන්න පුළුවන්. 16න් බෙදුනහම 48 16 3යි 32ට 16 2යි. ඒ අනුව එතනත් එන්නේ 2කින් 3. එහෙමනම් මෙතන අගයන් දෙක සමාන බැවින් BK බෙදීම KD සමාන වෙනවා AK බෙදීම KCට. මොකද නිගමනය? DC සහ AB රේඛා දෙක සමාන්තර වෙන ප්‍රමේයයන්. අභ්‍යාස මාලාවේ අවසාන ගණන හොඳට බලන්න. රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ BC පාදය. බලන්න BC පාදය. මත තමයි D ලක්ෂය පිහිටලා තිබෙන්නේ. BC පාදයේ මධ්‍ය ලක්ෂය තමයි D වෙන්නේ. O යනු AD මත පිහිටි ඕනෑම ලක්ෂයකි. O කියන්නේ D කියන්නේ BC වල මධ්‍ය ලක්ෂය. O කියන්නේ AD රේඛා මත තිබෙන ඕනෑම ලක්ෂයක්. ඊළඟට ලබා දීලා තියෙන මොනවද? දික්කල AD රේඛාව. දික්කල BO රේඛාව. PDද? PD ACද? ඒ කියන්නේ BO රේඛාව දික් කරනවා PD AC හමු වෙනවා. ඒ වගේම දික්කල CO රේඛාව AB හමු වෙනවා QD ඡේදනය කරනවා. ඊළඟට වැදගත් කාරණාව OD O වලින් ඉඳන් D ට තියෙන දුර සමාන වන විදිහටම තමයි D වලින් ඉඳන් R ට තියෙන දුර සමාන වෙන විදිහට දික්කල AD රේඛාවක් තමයි R ලක්ෂයේ පිහිටලා තිබෙන්නේ. දැන් අපිට මුලින්ම කියන්න මොකක්ද? මුලින්ම කියනවා මෙන්න මේ රූප සටහන සම්පූර්ණ කරගමු. උතන තියෙනවා BRCO සමාන්තර ආශ්‍රයක් බව සාධනය කරන්න කියලා. මෙන්න මේ රූප සටහන සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ. දැන් දරුවන්ට පේනවා රතු පාටින් වර්ණ ගැන්වුණු රූප සටහනේ චතුරස්‍රයක් විකර්ණ දෙකක් තිබෙන එකක් OR අනිත් එක BC. මොකද මේ විකර්ණ දෙකේ තත්ත්වය? විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙලා චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වන අවස්ථාවලින් එක් අවස්ථාවක් ඔබ දකින්න. දැන් අපිට මෙතන ලියන්න පුළුවන් BD සමානයි DC දත්තය. මොකද අපිට කියනවා ගණනේ BC වල මධ්‍ය ලක්ෂය D කියලා. ඒ වගේම OD සමානයි DR එකක් දත්තේ OD සමානයි DR වන පරිදි තමයි R ලක්ෂය දික්කල AD මත තිබෙන්නේ. එහෙනම් විකර්ණ සමච්ඡේදනය වෙනවා BRCO සමාන්තර ආශ්‍රයක් වෙනවා. ප්‍රමිලක්කන් දෙක AQ අණු QB සමානයි AO අණු OR බව. හඳුනාගමු මේ රේඛා උතනද තිබෙන්නේ කියලා. AQ මෙන්න මේ රේඛා ඛණ්ඩේ QB මේ රේඛා ඛණ්ඩේ. මේ දෙන්න අතර අනුපාතය සමාන බව පෙන්වන්න කියනවා AO අණු OR ට. දරුවන්ට පේනවා මේ සම්බන්ධතාවය මතුවෙන්නේ ABR ත්‍රිකෝණය. මේ බලන්න මේ සමාන්තර ආශ්‍රයේ විභව අවස්ථාව දරුවන්ට මතකයි. ඒකත් අපි උදව් කරගමු. මෙන්න මේ ත්‍රිකෝණය. දැන් මෙන්න මෙතනදී
මේ OC රේඛාව BR ට සමාන්තරයි හේතුව BRCO සමාන්තර ආශ්‍රයව අපි සාධනය කරලා තිබෙනවා. එතකොට BR පාදය OC ට සමාන්තර වෙද්දී මේ OC රේඛාවේ දිගුවක් තමයි OQ කියලා කියන්නේ. එහෙමනම් අපිට පේනවා BR රේඛාව OC ට මෙන්ම BR රේඛාව QO ටත් සමාන්තර වෙනවා. එහෙමනම් දැන් අපිට පුළුවන් පිළිතුර ලබා ගන්න මෙන්න මේ ත්‍රිකෝණය ඇසුරෙන්. බලන්න මම මේ ත්‍රිකෝණය වෙනත් තැනකට ගෙනියනවා. මේ තියෙන ත්‍රිකෝණය. අවශ්‍ය දත්ත ටික මම අරගන්නවා. AQ QB AO OR ඒ වගේම සමාන්තර රේඛා යමුල තියෙනවා. දැන් අපිට පැහැදිලි මෙතන අපේ ක්‍රමයේ අනුව අපිට ලියන්න පුළුවන් AQ අනු QB සමාන වෙනවා AO අනු OR ට. එහෙනම් අපි ලියමු AQ බෙදීම QB සමාන වෙනවා අනුපාත මම භාගයක් වශයෙන් මුලින්ම ලියන්නේ AO අනු OR ට. තුන්වෙනි කොටස QP සමාන්තරයි BC බව. QP යා කරන්න වෙනවා QP රේඛාව ලබා ගන්න. එතකොට QP යා කළ පසු කොහොමද උත්තරේ ගුණ කරගන්න කියන කාරණාව කතා කරමු. ඊට පෙර අපිට යම් දෙයක් කරගන්න සිද්ධ වෙයි මේ බලන්න. දැන් QP මෙහෙම යා කළා කියලා හිතන්න. එතකොට දැන් අපි ඔප්පු කරන්නේ මේ QP රේඛාවයි BC රේඛාවයි සමාන්තර බව. එතකොට QP සහ BC රේඛාව ඇතුළත් වෙන්න මේ ABC ත්‍රිකෝණය අපිට මේ වැඩේට යොදා ගන්න පුළුවන්. ABC ත්‍රිකෝණය. එතකොට ABC ත්‍රිකෝණයේ මේ AQ සහ QB අතර අනුපාතය සමාන වුණා නම් AP සහ PC අතර අනුපාතයට ප්‍රමේය විලෝමය අනුව QP රේඛාවයි BC රේඛාවයි සමාන්තර වෙන්න ඕනේ. එහෙමනම් දැන් අපි බලන්න ඕනේ AQ සහ QB අතර අනුපාතයට AP සහ PC අතර අනුපාතය සමාන වෙනවද කියලා. මේ විදිහට අපි හඳුනාගෙන තිබෙනවා AQ සහ QB අතර අනුපාතය AO සහ OR අතර අනුපාතයට සමාන බව. එතකොට අපිට පුළුවන් ද බලමු AO සහ OR අතර අනුපාතය AP සහ PC අතර අනුපාතයට සමාන වෙනවද කියලා උත්තර කරගන්න. මේ සමාන්තර ආශ්‍රයේ කතන්දරය දරුවන්ට මතකයි. මෙතනදී පෙර පරිදිම මේ BO රේඛාවේ දිගුවක් තමයි OP කියන්නේ. එහෙමනම් මේ RC රේඛාව BO ට පමණක් නෙමේ OP ටත් සමාන්තර වෙනවා. එහෙමනම් අපි අර ඉස්සල්ලා කරපු කොටසේ අනිත් පැත්තෙන් තමයි මේ අපි කරන්න යන්නේ. මේ ත්‍රිකෝණය අපි ගමු පැත්තකට. අවශ්‍ය දත්ත ටික තේරෙනවා. RC සහ OP සමාන්තරයි. මොකද RC BO ට සමාන්තර වන නිසා. එහෙමනම් මෙතන අපිට ලියන්න පුළුවන් සම්බන්ධතාවයක් AP බෙදීම PC AP බෙදීම PC සමාන බව AO සහ OR අතර අනුපාතයට. අපි ඒ ඇසුරින් බලමු අවසාන උත්තරේ සකස් කරගන්න ආකාරය. දැන් අපි අවසාන පිළිතුර ලබා ගන්න සූදානම් වෙන්නේ. දැන් බලන්න අපි මේ වෙද්දී ලබාගෙන තිබෙන සම්බන්ධතා දෙක. AQ අනු QB සමානයි AO අනු OR කියන සම්බන්ධය අපි ලබාගෙන තියෙනවා. මතක ඇති ABR ත්‍රිකෝණය. ඒ වගේම දැන් මොහොතකට පෙර ලබා ගත්තා AP සහ PC අතර අනුපාතයත් AO සහ OR අනුපාතයට සමාන බව. මෙන්න මෙතනදී අපිට නම් ප්‍රත්‍යක්ෂය යටතේ AO බෙදීම OR දකුණු පැත්තේ දෙන්නගේ සමානයි. සමේ වම් පැත්තේ අනුපාතයන් සමාන වෙනවා. ඒ අනුව AQ බෙදීම QB සමානයි AP බෙදීම PC කියන අවස්ථාවට අපි ළඟා වෙන්න පුළුවන්. ඒ නිගමනය ලබා ගන්න පුළුවන්. දැන් අවධානය යොමු කරන්න මෙන්න මේ ත්‍රිකෝණයට. අපි QP ත්‍යා කරගමු. මේ කහ පාටින් වර්ණ ගැන්වූ ත්‍රිකෝණයේ ඔය දරුවන්ට පේනවා AQ සහ QB අතර අනුපාතය තමයි සමාන වෙන්නේ AP හා PC අතර අනුපාතයට. එවනම් මේ අනුපාතය සමාන නිසා අපිට නිගමනය කරන්න පුළුවන් මොකක්ද? QP සහ BC සමාන්තර වෙනවා. සියලු වීඩියෝ නැරඹීම සඳහා WinMaths with Terence Piris YouTube channel එකට හෝ Frank Terence FB පිටුවට පිවිසෙන්න. ඔබගේ කාරුණික යෝජනා හෝ චෝදනා කමෙන්ට් කරන්න. මෙම වීඩියෝ මගින් පළ කෙරෙන පාඩම් ඔබට ප්‍රයෝජනවත් යයි සිතේ නම් යහළුවන් අතර ෂෙයා කරන්න. එසේම අපගේ මෙම YouTube channel එක subscribe කොට ඉදිරි පාඩම් පිළිබඳ පහසුවෙන් දැනුවත් විය හැකිය.
ඔබ සැමට ස්තුතියි.